අයිබෝවන් සුබ දැසනක් අද අප්‍රේල් මාසේ 13 වෙනි සඳුදා දවසේ විඳිනු දැසන ආරම්භ කරන සූදානම් වෙනවා. අප්‍රේල් මාසේ ඔන්න අපි බලාගෙන හිටපු දවස හෙට දවසට උදා වෙනවා. අප්‍රේල් 14 වෙනිදා කියන්නේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද. ඉතින් මේ අලුත් අවුරුද්දට බොහෝ දෙනෙක් සූදානම්. මේ අලුත් අවුරුද්දට සූදානම් වීමත් එක්ක අපි කල්පනා කරා අද දවසේ විඳිනු දැසන තුල මේ අලුත් අවුරුද්ද කියන එක අපේ රටේ ජනතාවට එහෙම නැත්නම් ලෝකයේ මේ උත්සවයේ සමරන ජනතාවට මේක බලපාන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව කතා කරන්න. මේක මොන වගේ බලපෑමක්ද සමාජගතව එල්ල කරන්නේ කියන කාරණාව කතා කරන්න අවශ්‍යයි. මොකද හේතුව අතීතය සහ වර්තමානය කියන කාරණා දෙක යා කරලා බලද්දී වෙනස්කම් අපිට දකින්න හැකියාවක් ලැබෙනවා. කාලයත් එක්ක විවිධ දේවල් වෙනස් වෙනවා. ඒක අපි පිළිගත යුතුයි. නමුත් මේ වෙනසත් එක්ක යහපත් සහ අයහපත් කියන කාරණා දෙක පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. යහපත් වෙනස් වීම මොනවද අයහපත් වෙනස් වීම මොනවද කියන කාරණාව. ඒ සඳහා අපි ආරාධනා කරා මාවනැල්ල මල්වතු විහාරවාසී ඒ වගේම මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය පන්නල ආනන්ද හිමියන්ට උන්වහන්සේ බොහොම ගෞරවපූර්වකව පිළිගන්න අපේ වැඩසටහනට. ඒ වගේම අපි ආරාධනා කරා ප්‍රවීණ මාධ්‍යවේදියෙක් හෝ ඒ වගේම ප්‍රවීණ ලේඛකයෙක් රවි රත්නවේල් මහත්මයා අයිබෝවන් සුබ දැසනක්. හොඳයි. දැන් මාතෘකාව පිළිබඳව කතා කරද්දී ඔබට මුලින්ම කිව යුතු කාරණාවක් තමයි මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ලාංකික අපිට සිංහල ජාතියට ඒ වගේම දෙමළ ජනතාවට සියලු දෙනාටම ජාතික අනන්‍යතාවයක් මතු කරන ලෝකයට අපි පිළිබඳව කතා බහ කරන්නට යම්කිසි දොරටුවක් විවර කරන්නා වූ උත්සව අවස්ථාවක්. ඉතින් මේ පිළිබඳව කතා කරද්දී ඔබ වහන්සේගෙන් මම මුලින්ම දැනගන්න කැමති කාරණාව තමයි දැන් මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දත් එක්ක මේ අර ජාතික අනන්‍යතාවය කියන එක මේක අපට ආවේනික දෙයක් බවට පත්වීම කොයි විදිහටද සිද්ධ වන්නේ? මේක කොයි විදිහේ බලපෑමක්ද මේ සමාජගතව සිදු කරන්නේ? එතනින් මම හිතනවා වැදගත් වෙයි පටන් ගන්න එක. හොඳයි රුවන්. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හෙට දවසේ උදා වෙනවා. අද පරණ අවුරුද්ද. අද පරණ අවුරුද්දට චාරිත්‍රානුකූලව නැකත්වලට අනුව ස්නානය කරන දවස. ඒක මේ රුවන් අපි එච්චර හිතන්නේ නැති එකක්. නමුත් අපේ මේ අලුත් අවුරුද්ද උදා වෙනකොට මේ පරිසරයත් ලොකු බලපෑමක් කරනවා. ඒ අනුව ජලයත් එක්ක පටන් ගන්නවා. ජලයත් එක්ක අවසාන වෙනවා. දැන් අද ස්නානය කරලා ඊට පස්සේ ආයේ හිස තෙල් ගාලා නැවත ස්නානය කරන්න ලැබෙන්නේ 15 වෙනිදා. එතකොට මේ පරිසරයේ තියෙන ජලයත් එක්ක අපි බද්ධ වෙලා විශේෂයෙන්ම මේ ජලය පොදුයිනේ. ඒ ජලයේ සිංහල, දමිළ, මුස්ලිම් එහෙම නැහැ. වතුර නැහැනේ එහෙම. එතකොට මේ ජලයත් එක්ක මුල් කරගත්ත ජලයෙන් අවසාන වෙලා ජලයෙන් ආරම්භ වෙන මේ සිංහල අලුත් අවුරුද්ද අපි හැමෝගෙම අවුරුද්ද. මේ ගහකොළවල සතා සිව්පාවන්ගේ සියලු මානව වර්ගයාගේ අපි හැමදෙනාගේම අවුරුද්ද මේ. ඒ නිසා මේ අවුරුදු උදාව අපි හැමෝගෙම අවුරුදු උදාව නිසා මේ අවුරුද්දේ විශේෂයෙන්ම ජාතියක් කුලයක් එහෙම අපි සැලකුවොත් අපේ අවුරුද්ද ලඝු කොට සැලකීමක් බවට පත් වෙනවා. ඒ නිසා මේ සමස්ත වර්ගයාගෙම නවමු බවක් ඇති කරන අවස්ථාවක් හැටියට තමයි අපි මේ අලුත් අවුරුද්ද සමරන්නේ. මම හිතනවා රුවන් අපි එතන ඉඳලා පටන් ගත්තොත් අපිට උදා වෙන අවුරුද්ද මේ සමස්ත මානව ප්‍රජාවගේම ඒ වගේම අවට පරිසරයේ කියන හැමදේම පොදු එකක් බවට අපි පත් කරගත්තොත් අපි හෙට සමරන අලුත් අවුරුද්දෙන් පටන් ගන්නා වූ අවුරුද්ද අපි හැමදෙනාගේම වාසනාව ගෙනලා දෙන අවුරුද්දක් බවට පත් වෙනවා. හොඳයි දැන් මේ අලුත් අවුරුද්ද පිළිබඳව කතා කරද්දී අර සූර්යාගේ මැදිහත් වීම එහෙම නැත්නම් හිරු මූලික කර ගැනීම මීන රාශියෙන් මේෂ රාශියට හිරු ගමන් කරද්දී ඒ ඇතිවන කාල පරිච්ඡේදය තුලදී තිබෙන සුවිශේෂී වූ නැකත් මූලික කරගෙන මුලින්ම සූර්යාට මුල් තැන ලබා දෙමින් සිදු කරන උත්සවයක් විදිහට අපිට මේක හඳුනා ගන්න පුළුවන්. අපිට මතකයි ඔබතුමත් එක්ක අපි පසුගිය වතාවක කතා කරා මේ තයි පොංගල් දිනය පිළිබඳව. ඒකෙදිත් අපි මේ සූර්යා කියන කාරණාව පිළිබඳව මූලික කරගෙන කතා කරා. දැන් මේ අපි අලුත් අවුරුද්ද සමරනකොටත් මේ විදිහටම සූර්යා මූලික වෙනවා. දමිළ ජනතාව සහ සිංහල ජනතාව අතර මේ සිදුවන මේ උත්සව කාර්යය පිළිබඳව ඔබතුමාගේ අදහසත් මුලින්ම දැනගන්න කැමතියි මම. අවුරුවන් අවසරය හාමුදුරනේ
ආනන්ද හඳුර බොහොම නිවැරදිව වගේ ඉතාමත් ප්‍රශංසනීය විදිහට මේ සාකච්ඡාවට ආරම්භයක් ගත්තා. ඒ තමයි මේ ජලය කියන කාරණාව ස්නානය කියනවත් එක්කම මේ වර්ග වශයෙන් ජාති වශයෙන් කුල වශයෙන් එහෙම බෙදිච්ච දෙයක් නෙමෙයි මේ ජලය නැත්නම් වතුර කියන දේ. එතකොට අපි අලුත් අවුරුද්දට පරණ අවුරුද්දේදී අපි ස්නානය කරලා අලුත් අවුරුද්දට අලුත් වෙලා තමයි පටන් ගන්න. එතකොට දැන් රුවන් ඇහුවා අපි තයිපොංගල්වලදී සාකච්ඡා කළා හිරු දෙවියන් ගැන. ඉතින් Hindu ජනතාව හිරු දෙවියන් හැටියට සැලකන්නේ. එතකොට අපි හිතමු ආගමික වශයෙන් හෝ වාර්ගික වශයෙන් වෙනස්කම් තිබුණා වුණත් අපි දේවත්වයෙන් සැලකුවත් නැතත් අපිට ඉතාමත් පැහැදිලි ඉර කියන සාධකය මේ ලෝකයේ මේ මානවයාගේ පැවැත්මට නැතුවම බැරි ඉතාමත් අත්‍යවශ්‍ය සාධකයක් කියලා. ඒ නිසාම මේ හිරු දෙවියන් වන්දනාවත් මුල් කරගෙන මේ අලුත් අවුරුදු උත්සවය සැමරීම සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි මේ ශක්තිය ජනනය වෙන්න මේ ලෝකයේ සත්වයින් තුළ ශාක තුළ ශක්තිය ජනනය වෙන්න හිරු කියන කාරණාව ඉතාමත් වැදගත්. එතකොට ඒ දේව සංකල්පය එතන තිබෙනවා. ඒ තිබුණත් විද්‍යාත්මක පැත්තෙන් බැලුවත් හිරු කියන සාධකයේ ඉතාමත් අත්‍යවශ්‍ය සාධකයක්. මෙන්න මේ සාධකයට කෘතගුණ සලකමින් මේ ගෙවිච්ච අවුරුද්ද ඉවර වෙද්දී අපි කොහොමද අලුත් අවුරුද්දකට අලුත් විදිහකට මුල පුරන්නේ කියන කාරණාව පටන් ගන්න දෙමළ ජනතාවත් මේ අලුත් අවුරුද්ද සිත්තිරේ පුත්තාණ්ඩු කියලා දෙමළෙන් කියන්නේ බක් මහට දෙමළෙන් කියන්නේ සිත්තිරේ කියලා. ඒතර දෙමළ දර්ශනයේ අනුව අප්‍රේල් මාසේ එහෙම නැත්නම් සිත්තිරේ මාසේ පළවෙනි දවසේ තමයි අලුත් අවුරුද්ද උදා වෙන්නේ. හොඳයි දැන් මේ අපි අලුත් අවුරුද්ද පිළිබඳව කතා කරන්නේ අපේ හැමතුන්නේ අර මේ බක් මාසය කියන මාසය බොහොම මේ ශාස්ත්‍රීය වෙච්ච මාසයක්. මොකද හේතුව අටකොටු පිරෙන මාසයක්, අටකොටු පිරෙන කාලවකවානුවක්, විශේෂයෙන්ම Tamanගේ ශ්‍රමය වැය කරලා උපයා ගන්නා බොහෝ දේවල් තියෙනවා. අටකොටු පුරවගන්නේ මේ සියල්ලක් තුල. එතකොට මේ මාසයේදී ගත කරන ආකාරය දැන් මම හිතනවා වැදගත්ම තැනට අපි එන්න සූදානම්. මේ මාසයේ ගත කරන ආකාරය අලුත් අවුරුද්ද සිංහල හා දෙමිළ අලුත් අවුරුද්ද සමරන විදිහ එදා සහ අද කියන කාරණා දෙකේදී අපි සලකලා බැලුවොත් එහෙම එදා අලුත් අවුරුද්ද සමරපු විදිහයි අද වර්තමානයේ අලුත් අවුරුද්ද සමරන විදිහයි ලොකු වෙනසක් අපි දකිනවා. අපිට මතකයි අපි පුංචි කාලේ අලුත් අවුරුද්දට සූදානම් වෙච්ච විදිහ නෙවෙයි වර්තමානයේදී පෙළෙන ඒ අපි එදා හිටපු වයස් සීමාවේ අද දරුවා සූදානම් වෙන්නේ. මේක වෙනසක්. දැන් මේක කොහොමද ඔබ වහන්සේ දකින්නේ? රුවන් අලුත් අවුරුද්ද කියලා කියන්නේ අපි අලුත් වෙන්න ඕන. එතකොට අපේ අලුත් වීම ආකාර දෙකකින් සිද්ධ කරගන්න පුළුවන්. එකක් තමයි රුවන් භෞතිකව අලුත් වෙනවා. දැන් රුවන් හෙට අඳින්නේ නැහැ ඔය ඇඳුම. හෙට වෙනම ඇඳුම් ගෙනල්ලා හෙට ලස්සන ඇඳුම් අඳිනවා. ඒ වගේම අපේ හැම ගෙදරක්ම දැන් මේ වෙනකොට සකස් වෙලා ඉවරයි. හුණු පිරියම් කරලා අමාරුවෙන් හරි ගෙදෙට්ට ගොඩක් බඩු ගෙනල්ලා මේ දවස්වල. ගෙවල් පිරිලා භෞතිකව. ඊට පස්සේ රුවන් මතක් කළා වගේ අස්වැන්න නෙලාගෙන ඇවිල්ලා ඒ කුඹුරෙන් කොටුවෙන් දැන් ගෙදර තියෙන අටුව පිරිලා. ඒවා ඔක්කොම දැන් ශාස්ත්‍රීය වෙලා. ඊළඟට මේ අලුත් වීම භෞතිකව සියල්ල දැන් අංග සම්පූර්ණයි. ඕනම දුගී පැලක පවා අද 13නේ. හෙට උදාවන නව අවුරුද්දට සූදානම්. ගොම මැටි ගාලා ඒ ගොම මැටි ගාන ගෙවල් වල බොහොම ලස්සනට සූදානම්. ඊළඟට අලුත් වෙන්න ඕනි සිතිවිලි. ඒක තමයි මං හිතන්නේ ගොඩක්ම වැදගත්. අපි අර ගෙනල්ලා අවුරුද්දට අඳින අලුත් ඇඳුම ඕක 14 වෙනිදා ඇඳම 15 වෙනිදාට පරණයි. ඒක පරණ වෙනවා. ඒවා ඉවත් කරන්න වෙනවා. අපිට ජීවත් වෙන්න වෙන්නේ අර අපි අලුතෙන් ඇති කරගත්තා වූ අරමුණු බලාපොරොත්තු සිතිවිලිත් එක්ක. ඒ නිසා මේ බක් මාසේ භාග්‍යවන්ත මාසේ අපිට වඩාත් වැදගත් වෙන්නේ අපේ අරමුණු සිතිවිලි වෙනස් කර ගැනීම. ඒ වෙනස් කර ගැනීමදී අපි කියනවා 13 වෙනිදා පරණ අවුරුද්ද. 14 වෙනිදා අලුත් අවුරුද්ද. එතකොට පරණ අවුරුද්දේදී අපි කරන්නේ පරණ සියල්ල අයින් කරනවා. පරණ සියල්ල අයින් කරනවා. ඇඳුම් අයින් කළේ.
ගෙදර තිබුණු අලු ටික අයින් කරේ. ඒ වගේම කුණු ටික අයින් කරේ. කුණු මුත්ත පුදලා ඒ කුණු ටික අරන් ගිහලා එක තැනකට දාලා ඒ සියල්ල පරණ අවුරුද්දේම අයින් කරනවා. රුවන් ලිඳ පාවිච්චි කරන එකත් නතර කරනවනේ. පැරණි චාරිත්‍රවල ලිඳෙන් වතුර ගේන එක නතර කරනවා. නතර කරලා ආයි ලිඳ පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ඊළඟට අලුත් අවුරුද්දේ මොකද කරන්නේ? ලිඳ ගාවට ගිහිල්ලා ඉඳුල් නොකර මුට්ටියකට, ඒ කියන්නේ අලුත්ම මුට්ටියකට පැන් ටිකක් අරන් එනවා ගෙදරට. ඒ අරන් එන්නේ නිකන් නෙමෙයි. ලිඳ ගාවට අරන් යන බුලත් අතක්. බුලත් අතක් අරන් ගිහිල්ලා, පඳුරක් අරන් ගිහිල්ලා, ඊට පස්සේ තව වියලි මිරිස් කරලක් දෙකක්, ලුණු කැටයක් දෙකක්, අඟුරු කෑල්ලක් අරන් යනවා. මේ ඔක්කොම ඖෂධ අරන් ගිහලා ලිඳ ගාවට තියලා ඒ ලිඳේ තියෙන ජලයනේ, ඒ ජලයට වන්දනා කරනවා. ලිඳට වඳිනවා. වැඳලා කියනවා පරණ අවුරුද්ද පුරාවටම අපිට ඉතාමත්ම පිරිසිදු ජලය දුන්නේ ඔබ. එහෙම කියලා මේ අවුරුද්දේ ඒ ලිඳට වැඳලා ලිඳට දානවා සත 5ක් සත 10ක්. දැන් නම් රුවන් මේ අපේ යුගයේ ඒ සල්ලි දකින්න නැහැ, තඹ කාසියක් දාන්නේ. ඒ තඹ කාසිය දැම්මහම ඒ තඹ කාසිය දිය වෙනවා වතුරට. එහි තියෙන තඹ ඒක අපිට අවශ්‍යයි. ඊට පස්සේ අඟුරු කෑල්ලක් දානවා. අඟුරු කෑල්ලට පුළුවන් ඒකේ වතුරේ තියෙන නරක දේවල් ටික උරා ගන්න. වතුරේ තියෙන නරක දේවල් ටික උරාගෙන වතුර පිරිසිදු කරනවා. රුවන් අර වර්තමානයේ දැන් අපිට පෙන්වන්න වෙන්නේ මේක අර ජලය පිරිසිදු කරන ඒවා තියෙනවනේ. ඒකේ තියෙනවා ගල් ටිකක්. ඊට පස්සේ අඟුරු ටිකක්, වැලි ටිකක් එහෙම තියෙනවා. ඒකෙන් තමයි ජලය පිරිසිදු කරලා අන්තිමට පිරිසිදු ජලය ටිකක් අපිට පෙරිලා එන්නේ. අපේ ලිඳේ තිබුණා ටික. එතකොට මේ ලිඳට ඒ විදිහට ගිහිලා ලිඳ අලවි කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ මේ ලිඳෙන් පැන් කලයක් ගෙනලා ඒක තියනවා ගෙදර. පුංචි මුට්ටියකට දාලා බෝතලයකට දාලා ඒක තියනවා ඊළඟ අවුරුද්ද වෙනකම්. මේ ගෙදරට සෞභාග්‍ය ගෙනාවේ. ජලය ගෙනාවේ. ගෙනලා තමා අලුත් අවුරුද්ද ආරම්භ කළේ. එතකොට මේ සිතිවිලි වල වෙනස අර ලිඳට වඳින එක මොන තරම් අපේ ප්‍රෞಢ ඉතිහාසයක වෙනස් කරගත්ත සංකල්පයක්ද. දැන් එතකොට බෞද්ධ දර්ශනයත් එහෙමනේ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ ශ්‍රී මහා බෝධිය ගාව. උන්වහන්සේ බෝධියට කොච්චර ගෞරව කළාද කියලා කිව්වොත් දින 49 බෝධියාවට වැඩ හිටියා. පුරා දින 7ක් අනිමිසලෝචන පූජාව කළා. ඒ කියන්නේ ගෞරව කළා. දැන් ඒ ගෞරවයෙන් පටන් ගත්ත බෞද්ධ සංස්කෘතිය, හින්දු සංස්කෘතිය අදත් අර අපිට පිහිට වුණු දේවල් වලට වන්දනා කරනවා. හොඳයි හැමදෙරේ මම හිතනවා මේ මාතෘකාව බොහොම සංකීර්ණ මාතෘකාවක්. මේ පිළිබඳව කතා කරන කරුණු ගොඩක් තියෙනවා. දැන් අපි මේ කතා කරන මාතෘකාවට අදාළ කරුණු දැන් විශේෂයෙන්ම අපේ හාමුදුරන් වහන්සේ සඳහන් කරන විදිහට එදා ඒ ජනතාව කරපු දේ අවබෝධයෙන් යුක්තව වර්තමානයේදී අපේ රටේ සිටින බහුතරයක් දෙනා කරනවාද? මේක ගැටලුවක්. මේ පිළිබඳව තවත් කතා කරමු. අපි කෙටි විරාමයක් ගමු. විරාමයෙන් පස්සේ නැවතත් මොන ගහලා කතා කරමු. විරාමයට පෙර අපි කතා කරේ මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අපේ රටේ ජනතාවට මොන විදිහටද බලපාන්නේ කියනව කාරණා. ඒකදී අපේ හාමුදුරන් බොහොම හොඳින් පැහැදිලි කරා මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේදී අපි අනුගමනය කරන සිරිත් විරිත් මොනවද? අපි එදා ඉඳන් පවත්වාගෙන ආපු චාරිත්‍ර වාරිත්‍ර මොනවද? හොඳ දේවල් නරක දේවල් අපි අවබෝධ කරගන්නේ කොහොමද? මේ පිළිබඳව කතා කරද්දී අර අපේ හාමුදුරන් කියපු දේ පිළිබඳ ඔබතුමාගේ අදහස මම විමසන්න කැමතියි. දැන් අපේ හාමුදුරන් අවසාන වශයෙන් කිව්වා ලිඳත් එක්ක ගනුදෙනු කරන විදිය. දැන් මේක මම හිතනවා එදා අපේ රටේ හිටපු ඒ ජනතාව අපේ රටේ හිටපු මේ මුතුන් මිත්තන් බොහොම අභිමානයෙන් යුක්තව මේ අලුත් අවුරුද්ද සමරද්දින් එක් කරගත්ත එක් අංගයක් මේක. මේ වගේ තව ගොඩක් ඒවා තියෙනවා.
මේක අද වන විට වර්තමානයේ අපේ රටේ වෙසෙන බොහෝ දෙනෙක් අවබෝධයෙන් යුක්තව කරනවා. ඔබ මම හිතනවා ප්‍රවීණ ලේඛකෙක්, ප්‍රවීණ මාධ්‍යවේදියෙක්, සමාජය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. මේ දකින්න දේ කොහොමද ඔබතුමා විග්‍රහ කරන්නේ? අද වර්තමානයේදී මේ කාරණා පිළිබඳව තියෙන අවබෝධය කොහොමද අපේ රටේ ජනතාවට? ඔයගොල්ලන් දැන් මෙහෙමයි දැන් සාමාන්‍යයෙන් අපි එක පැත්තක් තියෙනවා අතීතයේ සහ අතීත දේවල් හොඳයි කියන අදහසක් තියෙනවා පිළිගන්නවා වගේම මේ නූතන දේවල් එච්චරම හොඳයි කියලා පිළිගන්න තත්ත්වයක් නැති ස්වභාවයක් එක පැත්තකින් තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. දැන් අපේ හාමුදුරුවෝ පැහැදිලි කළා වගේ දැන් අලුත් අවුරුද්ද කියද්දී අපි ආධ්‍යාත්මික වගේම භෞතික කියන දෙපැත්තෙන්ම අලුත් වෙන්න එපා. එතකොට දැන් අලුත් සංකල්ප ලෝකයේත් එක්ක එනවා වෙන්න පුළුවන්. මොකද අපි විශ්ව ගම්මානයකට සම්බන්ධ වෙලා ලෝකයේත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට අර මේ අපේ හාමුදුරුවෝ සඳහන් කළා වගේ අර ලිඳක් එක්ක එච්චර භක්තියෙන් බැඳීමෙන් ගනුදෙනු කරන්න ඕනද කියන අදහස අද කාලේ ගෘහණියකට හරි දරුවෙකුට හරි එන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයිනේ. ඒගොල්ලෝ කරාමේ අරපු ගමන් වතුර ටික එනවා නම් ඒගොල්ලෝ කල්පනා කරයි මොකටද මේ අපි මේවට ගරු කරන්න කියලා. නේද? දැන් දරුවෙක් දකින්නවා ගිහිල්ලා මේ ATM එකකට ගිහින් මැෂින් එකට ගිහිල්ලා කාඩ් එක දැම්මහම සල්ලි ටික එනවා. දරුවා දන්නේ මේ තාත්තා කුඹුරේ වැඩ කරලාද හේනේ වැඩ කරලාද කොහොමද එතනට සල්ලි දරුවා දකින්නේ සල්ලි ටික එනවා කාඩ් එකක් දැම්මහමනේ. එතකොට බලන්න දැන් ඉස්සර එහෙම නෙවෙයි. දැන් ඉස්සරහි වැඩිහිටියෙක් එක්ක ගනුදෙනු කරනවා කියන ඔය ගනුදෙනුවේදී ඇත්තටම වෙන්නේ ඒ පොඩි අයට වඩා වැඩි කාලයක් ජීවත් වෙච්ච දැනුම හම්බ කරගත්ත වැඩිහිටියෝ පොඩි අයට ඒගොල්ලන්ගේ අනාගතේ සාර්ථක වෙන්න කියලා තමයි මුලින්ම පොඩි මුදලක් ඒගොල්ලන්ට දෙන්නේ. ඒ පොඩි මුදල හරි වටිනවා වගේ මේක ඇතුලේ තියෙනවා මේ මුදල් අපි රැස් කරන්න ඕන. වැඩිහිටියන්ගෙන් මේක ලැබුණේ මේක ආරක්ෂා කරගන්න ඕන වගේ අදහස්. නමුත් අර මං කියපු සංකල්පෙත් එක්ක ඒ ළමයෙකුට අද ඒ වගේ අදහසක් සමහර විට අලුත් වරදට හිතෙන්න පුළුවන් තාත්තගේ කාඩ් එක ගිහිල්ලා දැම්මත් සමහර විට සල්ලි ගන්න පුළුවන් නේද කියලා. නේද? එතකොට බලන්න දැන් ඕකත් එක්ක තමයි ඇත්තටම ওই වෙනස්කම් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපේ අර අතීතේ දැන් අපි අර පූර්ව සාකච්ඡාවේදී කතා බහ කළානේ රුවන් මේ කොළඹ හිස් වෙනවයි කියලා. නේද? නොනින වශයෙන් අර ඇඳිරි නීතියක් පැනවහ සමාන විදිහට හිස් වෙනවා. ඇයි මේ කොහොම ගමට දුවනවා. මේ ගම හිත ඇතුලේ තියාගෙන තමයි මේ කොළඹ වටේ අපි ඔක්කොම කැරකෙන්නේ. එතකොට අපිට පැහැදිලිව පේනවා අපි මේ නාගරික වශයෙන් නාගරීකරණය වෙන්න වෙලා නගරේ ජීවත් වෙන්න වෙලා අපි ඈත් වෙලා නාගරික දේවල් එක්ක ජීවත් වුණාට අපේ සිංහලෝ දෙමළෝ වේවා මේ මුල් තියෙන්නේ ගම්වල. ඒ නිසා තමයි අපි හැමෝම ගමට දුවන්නේ. නමුත් ගමට දිව්වා වුණත් දැන් අර ගම කියන සංකල්පෙත් දැන් අර නවීනත්වයට එක්ක කලින් තිබිච්ච අර යහපත් ඇවතුම් පැවතුම් ගති ලක්ෂණ වලට වඩා ඒවා යට කරගෙන මේ මුදල කියන කාරණය මුල් වීමත් එක්ක අපට පේනවා ලොකු පිරිහීමකට කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා ඒ කියන කාරණේ. හොඳයි හොඳම තැනකට ආවා. දැන් මේ අලුත් අවුරුදු සමයත් එක්ක මේ කාරණාව අපේ හැමදෙරනේ වාණිජීකරණයට ලක් වෙලා තිබෙනවා. වෙළඳපොළ විසින් මේ උත්සව සමය ආක්‍රමණය කරලා තියෙනවා. මේ නිසා මහා විශාල අගතියක් සිදු වෙනවා කියලා හිතනවා අපිට අපේ රටේ මේ අපි සමරන අපේ මේ සංස්කෘතික කාරණාවට අපේ කාලාන්තරයක් තිස්සේ පවත්වන අපේ මේ සාම්ප්‍රදායික දේවල් වලට මේ වෙළඳපොළ මහා විශාල බාධකයක් වෙලා තියෙනවා. මේක මම හිතනවා කෙනෙක් පිළිගනිද නොපිළිගනිද කියන කාරණාව මම දන්නේ. නමුත් අර අපේ හදවතට එකඟව අපි හිතලා බැලුවොත් එහෙම මේක මම හිතනවා යම්කිසි දුරකට සත්‍යයක්. ඔබ වහන්සේගේ අදහස් දැනගන්න කැමතියි. ඔවුරුවන් සම්පූර්ණයෙන්ම මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද තිබුණේ අපේ සංස්කෘතියත් එක්ක. එතකොට සංස්කෘතිය තුළ ඉඳලා තමයි මේ අවුරුද්ද සැමරුවේ. දැන් මේ සිංහල අලුත් අවුරුද්ද වාණිජ්‍යකරණය වුණාට පස්සේ ඇත්තටම රුවන් දැන් මේ කැවුම් තියෙන්නේ කඩේනේ. කඩේ. දැන් කැවුම් ගේන්න කඩේට ගියාම හරි. එතකොට ඒක ඇවිල්ලා වෙනම ව්‍යාපාරික ශාස්ත්‍රයක් අපේ අර සංස්කෘතික දායාදය අරගෙන දැන් ඒක මෙලට විකුණනවා. ඒ සියල්ල පාලනය කරන්නේ වෙළඳපොළ පාලනය කරන්නේ. එතකොට මේක එහෙම නොවුණා නම් තාමත් අපි අර ගෙදර ඉඳලා ඒ සියල්ලම එකතු වෙලා දැන් මේකේ ඔය විශේෂයෙන්ම
ආර්ථික සංසර්ග ක්‍රියාවලිය මේකට ආවට පස්සේ සිද්ධ වුණු සෝදාපාලු තමයි සංස්කෘතික සෝදාපාලු. ගෙදර සමගිය අඩු වුණා. දැන් අලුත් අවුරුද්ද සමගි වෙන තැනක්නේ. එතකොට හැම තැනම ඉන්න අය ගෙදරට එනවා. ගෙදර කියලා කිව්වේ මුල් ගෙදර, මව් ගෙදර, අම්මා අප්පච්චි ඉන්න තැනනේ. එතකොට එතෙන්ට හැමදෙනාම ඇවිල්ලා ඒ හැමදෙනාම ඒක රාශී වෙලා තමයි මේ අවුරුද්ද සමරන්නේ. එතකොට ටිකක් කලින් එකතු වෙනවා. පිටි කොටන්න තියෙනවා. ඒ කැවුම් හදන්න තියෙනවා. ඒ ටිකට ඔක්කොම එකතු වෙනවා. දැන් අදහවසාවත් ඇති. දැන් හෙට අවුරුද්දට කැවුම් එනින් ගමන් කඩෙන් ගේන්න පුළුවන්. එතකොට මේ වාණිජ්‍යකරණයත් එක්ක උනේ අර අපේ තිබුණු සමගිය ටිකක් නෙමෙයි හොඳටම අඩු කළා. අපි දුරස්ථීකරණයකට ලක් වුණා. අපි ඈත් වුණා. ඒ නිසා ඒත් එක්කම දැන් සමහර තරඟ තියෙනවා. ඒ තරඟවලදී රුවන් ඒකත් අරගෙන කවුරු හරි වෙනම මේ ආයතනයක්. දැන් මේ ජව සම්පන්න අපේ සිංහල මිනිස්සුන්ගේ ද්‍රවිඩ මිනිස්සුන්ගේ තිබුණු ජවය බලන අවස්ථාව තමයි සිංහල අවුරුද්දට මේ ලිස්සන ගහේ නැගීම. ඒක තරම් සමගියක් තවත් නැහැ. මේ කාගේ සමගියද? තරුණ ජවයේ සමගිය. ඒකනේ අපිට වැදගත්. මේ තරුණ ගමේ ඉන්න සියලුම තරුණයෝ ජවය තියෙන තරුණයෝ ටික ඇවිල්ලා ලිස්සන ගහේ නගිනවා. දැන් රුවන් ලිස්සන ගහේ තියා ඉනිමගේවන් නගින්න බෑ. එතකොට ඒ කාලේ මේක පුරුදු වුණා. පුරුදු වෙලා ලිස්සන ගහේ නැගලා බොහොම සතුටින් ජයග්‍රහණය කළා. මේ බිම ඉන්න කෙනාගේ අපිට පුදුමයි උඩ ඉන්න 10 දෙනෙක් විතර ඒ කරේ ඉන්නවා. ඔක්කොම එකට ඉන්න ජවය. ඊළඟට කොඩියක් ගලව ගත්තා. ඒ කොඩිය ගලවගෙන බිමට බැස්සාම හම්බ වුණු තෑග්ග ඉස්සර හම්බුනේ බොහොම මේ මිහිරි තෑග්ගක්. මිහිරි තෑග්ග. දැන් හම්බ වෙන්නේ රුවන් බෝතලයක්නේ. එතකොට ඒක අරගෙන ගිහිල්ලා ඒක මේ විඳිනකොට මහාගතියක්. එතකොට ඒකත් කලින් කියනවා මේ අහවල් තෑග්ග තමයි මේකට තියෙන්නේ කියලා තෑගි වෙන් කරලා තියෙන්නේ. ඒ තෑගි හරිම බරපතලයි. අපේ හැමෝටම විශේෂයෙන්ම දැන් ওই ලිස්සන ගහ පිළිබඳව කතා කරද්දී මේ අත්දැකීමක් මම කියන්න හදන්නේ. දැන් අපි මේ සමහර අවස්ථාවලදී ওই විවිධ අලුත් අවුරුදු උත්සවයන් වලට ගියාම මේ ලිස්සන ගහේ නගින්න වෙන් වෙච්ච පිරිසක් වෙනම ගොඩ නැගිලා ඉන්නවා. වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඒ තමයි මේ අලුත් අවුරුද්දට උත්සවයට ගිහිල්ලා ලිස්සන ගහේ නගලා ජයග්‍රහණය කරනවා ඊළඟ එකටත් යනවා. ඒක නිකන් අර කණ්ඩායමක් කියලා. නමුත් ඔබ වහන්සේ සඳහන් කරන විදිහට අර ඒ වෙලාවට එකතු වෙන පිරිස සමගියෙන් එකතු වෙලා මේක කරමුයි කියන හැඟීමෙන් නෙවෙයි කරන්නේ. කණ්ඩායමක් විදිහට එකතු වෙලා අර ඒක හැමෝටම මේ සාමාන්‍ය ඒ කණ්ඩායම ඕනම කෙනෙකුට දැකලා පුරුදු. ඒ ඕනම වෙලාවක ඒ අත්දැකීම තියෙනවා. ඒ ඇවිල්ලා මේක කොහොම හරි කරනවා කියන එක. ඒ තත්ත්වයටපත් වෙලා තියෙනවා අද වර්තමානයේ. රුවන් ඒ තත්ත්වයටපත් උනේ තර වාණිජ්‍යකරණය නිසාම තමයි. මොකද දැන් ඒගොල්ලෝ අර ජවයත් එක්ක බලනවා තෑග්ග දිහා. ඒ තෑග්ග දිහා බැලුවාම ඒ කණ්ඩායම එකතු වෙලා මේ උත්සවෙන් අනිත් උත්සවයට යනවා. ගිහිල්ලා තෑග්ග වෙනුවෙන් සටන් කරනවා. එතකොට මෙතන අර ක්‍රීඩාවක් එහෙම නැත්නම් ජන ක්‍රීඩාවක් සමගියක් තියෙනවට වඩා වාණිජ්‍ය ආකල්පයක් ඒක ඇතුලේ තියෙනවා. ඒ නිසා තමයි අර සෝදාපාලුව සිද්ධ වෙන්නේ. එතකොට අපේ අර සංස්කෘතියත් වෙනස් වෙනවා. දැන් මෙතන තියෙන්නේ සිරිත් සහ විරිත්. එතකොට සිරිත් කියන්නේ අනුගමනය කළ යුතු හොඳ ටික. විරිත් කියන්නේ බැහැර කළ යුතු ටික. දැන් එතකොට අපේ බෞද්ධ සංස්කෘතියේ, හින්දු සංස්කෘතියේ, සිංහල දමිළ සංස්කෘතියේ මත්ද්‍රව්‍යයට තැනක් නැහැ. ඒක විරිතක්. හැබැයි ලිස්සන ගහෙන් බැස්සහම විරිතට තමයි යන්නේ. ඒ තෑග්ගත් එක්ක. නිසා අපේ මේ අර වාණිජ්‍යවාදී ක්‍රමයක් එක්ක සිද්ධ වුණු ඒ වාණිජය මේකට ඇතුල් වීමෙන් හානි වුණේ සංස්කෘතියට. ඒ සංස්කෘතික සෝදාපාලුව නිසා ඒ තුල ගොඩනැගෙන මිනිසා ඊට පස්සේ ටිකක් අර විකෘති තත්ත්වයට පත් වෙන මුලක් නැති නෑකම් නොහඳුනන කෙනෙක් බවට පත් වෙනවා. දැන් රුවන් අපිට නෑකම් උගන්වන්නට වෙලානේ තියෙන ඉස්කෝලේදී. එතකොට අම්මගේ අක්කා කවුද කියලා උගන්වන්නේ. ඊට පස්සේ චක්‍රේ පාඩම් කරනවා වගේ පාඩම් කරනවා. තාත්තගේ අයියා ලොකු තාත්තා. තාත්තගේ මල්ලි බාප්පා. එහෙම කිය පාඩම් කරන්න වෙලා. නමුත් මේ පාඩම ඕනේ නෑ අපි සිංහල අවුරුද්ද උදා වෙනකොට ගමට යනකොට. එතකොට ගමේදී බාප්පත් හම්බ වෙනවා. ලොකු තාත්තත් හම්බ වෙනවා.
නැන්දත් හම්බ වෙනවා පුංචි අම්මත් හම්බ වෙනවා. එතකොට කටපාඩම් කරන්න ඕනේ මේ ලොකු අම්මා. අන්න ඒ ඇතිවෙච්ච අර සමගිය නැති වුණා අර කඩවල වලින් භාණ්ඩ ටිකක් අරගෙන අපි අතෙන්ට ගියාම දුන්නා තෑගි දුන්නා ආවා. වාණිජකරණය මේ ආකාරයට කොහොමද බලපෑම් කරන්නේ අපේ පවුලේ තුල තිබෙන නාව සමගියට විශේෂයෙන්ම ජාතික සමගියට මේක බලපෑමක් කරන්නේ කොහොමද? මේක යහපත් අයහපත් භාවයේ කොයි විදිහටද ගොඩනගන්නේ කියන කාරණාව තවත් කතා කරමු. කෙටි විරාමයක් ගන්න. විරාමෙන් පස්සේ නැවතත් මුණ ගැහෙනවා. රැඳී සිටින්න විදිනු දැසන සමගිය. සිංහල දෙමළ අලුත් අවුරුද්ද ජනතාවට බලපාන්නේ කොහොමද? විශේෂයෙන්ම අලුත් අවුරුද්ද සමරන බොහෝ දෙනෙකුට මේ අවුරුද්ද බලපාන්නේ කොහොමද කියන කාරණාව කතා කරද්දී මේ ගෝලීයකරණය එහෙම නැත්නම් ලෝකයේම තනි ආයක් බවට පත්වෙච්ච සංකල්පය මේ තුල මේ ලෝකයේ විවිධ සංස්කෘතීන් වල විවිධ අංගයන් පුංචි අංගයන් අපේ සංස්කෘතීන් වලට බද්ධ වෙනවා. අපේ සංස්කෘතියේ සමහර දේවල් වුණත් විවිධ වෙනත් සංස්කෘතීන් වලට බද්ධ වෙන්න පුළුවන්. දැන් යුරෝපීය සංස්කෘතිය, යුරෝපීය ශිෂ්ටාචාරය තුල දිව යන විවිධ කාරණා මේ අපේ රටේ ලාංකික සංස්කෘතියට බද්ධ වෙන ප්‍රවණතාවය වැඩි බවක් අපි දකිනවා වර්තමානයේදී. දැන් මේක ඒ සංස්කෘතික ලක්ෂණ අපි අනුකරණය කරන්න එහෙම නැත්නම් අනුගමනය කරන්න ඉදිරිපත් වෙන ප්‍රමාණය වැඩි. මේ තුල අපේ රටේ මේ අපි මේ සමරන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මේ කියන උත්සව සමයේදී අපි කොහොමද මේ සංස්කෘතිකාංග හුවමාරුව යහපත් අයහපත් හෝ ඒවා කොහොමද මේක ඔබතුමා දකින්නේ? පුරුවන් දැන් මෙහෙමයි අපි දැන් මුලින් හාමුදුරන් වහන්සේ වගේ මමත් මතක් කළා අපි මේ අවුරුදු සැමරීම කියන කාරණාව ගමත් එක්ක කොහොමද බැඳලා තියෙන්නේ. අපි ගමට තමයි දුවන්නේ අවුරුද්ද හිට වෙනකොට කියන කාරණාව. දැන් පහුගිය අවුරුදු 2030 අපේ රටේ ඇතිවෙච්ච මේ ගැටුම්කාරී තත්ත්වය නිසා විශාල පිරිසක් විශේෂයෙන් දෙමළ ජනතාවට සිද්ධ වුණා රට ඇරලා යන්න. එතකොට ඒ අය ඉන්නේ විදේශ රටවල. එතකොට විදේශ රටවල අවුරුදු 20ක් 30ක් ඉන්නකොට ඒ ජනතාව නිතින්ම වගේ ඒ සංස්කෘතියට ඒ සමාජයට හුරු වෙනවා. එතකොට ඒ හුරු පුරුදු වුණාට පස්සේ නැවත ඒගොල්ලන්ට ගමට එනවයි කියන එක එතකොට අපි කොළඹ ඇවිල්ලා ගමට එනවට වඩා සංකීර්ණ තත්ත්වයකින් තමයි ඒගොල්ලෝ මේ සමාජයත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතකොට කැමැති වුණත් අකමැති වුණත් ඒ බටහිර රටවල් වල යුරෝපීය රටවල් වලදී ඒගොල්ලෝ අවුරුදු 20ක් 30ක් ඇඟට කාවැදිච්ච දේවල් මේ රටට ගේනවා. ඒක ස්වභාවික දෙයක්. එතකොට එතෙන්දිත් අපිට අර බලන්න සිද්ධ වෙනවා දැන් ගමේදී බුලත් හුරුලක් දීලා වඳින එකෙන් වෙන දේ අර මේ ටැබ් එකකින් කතා කිරීමෙන් එහෙම නැත්නම් ස්කයිප් එකකින් කතා කිරීමෙන් වෙනවද කියලා. එතකොට ඕවත් එක්ක මොකද වෙන්නේ? අර කතා කිරීම සිද්ධ වෙනවා. නමුත් අර විදිහේ බැඳීමක් අපේ සංස්කෘතික වශයෙන් තිබිච්ච බැඳීම තියනවාද කියන කාරණා. දැන් අපි කතා කරොත් එහෙම සිංහල බෞද්ධ මේ ලෝකේ ජීවත් වෙන ජනතාවගෙන් සිංහල බෞද්ධ ජනතාව සහ දෙමළ හින්දු ජනතාව තමයි වැඩිහිටියෙකුට බුලත් හුරුලා දීලා දන ගහලා වඳින්නේ. එතකොට එහෙම සංකල්පයක් එහි අවුරුදු 20ක් 30ක් ඉන්න දරුවෙකුට මේ චිත්‍රපටයකින් දකිනවා වගේ පිටින් පෙන්වනවා වගේ දර්ශනයක් නේ. දැන් මෙහි බලන්න අපේ මේ පොළවේ හැදෙනකොට ඒ දරුවට පුංචි කාලේ ඉඳලම අපි කියන්න දෙයක් නැහැ. වැඩිහිටියෝ ගිහිල්ලා ගෙදරක කතා බහ කරගෙන එනකොට පුංචි දරුවෝ දුවගෙන ආවිල්ලා දන ගහලා වඳිනවානේ. නමුත් ඒ සංකල්පෙහි ප්‍රායෝගිකව නැහැ. එතකොට මෙන්න මේ විදිහේ අර අත්මුල් ගැලවීමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට වෙන්නේ සමාජයක හොඳ දේවල් අයින් වෙලා නරක දේවල් කියලා අපේ සමාජයට දැනෙන හෝ පෙනෙන දේවල් එකතු වෙන්න ඉඩකඩ අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් අපි බලන්න ඕන මේ සමාජයක් සංස්කෘතියක් කොහොමද ආරක්ෂා කරගන්නමින් අපේ හොඳ දේවල් එකතු කරගන්නමින් ආරක්ෂා කරගන්නමින් නරක දේවල් පුළුවන් තරම් පෙරලා අයින් කරගන්නමින් කොහොමද අපි ඉස්සරහට යන්නේ කියන කාරණාව. දැන් ලෝක ශිෂ්ටාචාරය ගත්තොත් මානවයා පවතින්නෙම
තමන්ට අහිතකර දේවල් අයින් කරමින් හිතකර දේවල් සහ තමන්ගේ පැවැත්මට හොඳ දේවල් ආරක්ෂා කරගනිමින් ඉදිරියට එන නිසා. යන්න ඒ සංකල්පයේ මත මම හිතනවා සමාජයක් හැටියට ඉස්සරහට යන්න පුළුවන් නම් යහපත් දේවල් විශේෂයෙන්ම අලුත් අවුරුද්දේ සංකල්පෙම අලුත් වීමනේ. එතකොට අපි අලුත් වෙන්නේ මොන පැත්තටද? හොඳ පැත්තටද නරක පැත්තටද? අපි ආධ්‍යාත්මික වශයෙන් දියුණුුනේ නැත්තම් මොනතරම් භෞතික වශයෙන් දියුණු වුණත් අපට බැරුව යනවා හොඳ තත්යකට එන්න. අපේ හාමුදුරන් වහන්සේ මතක් කළා වගේ මේ අර ත්‍යාග කියන දේ තුල පවා දැන් ඉස්සර වැදගත් ත්‍යාගයක් බෙදා ගන්න පුළුවන් ත්‍යාගයක් හම්බෙනකොට අද වෙනකොට මත්පැන්නම් හම්බ වෙන්නේ. එතකොට මත්පැන කියන දෙයට ආදේශ වෙනවා ගමේ ඉන්න අය සමගියෙන් ග්‍රීස් ගහේ ලිස්සන ගහේ නැගීම කියන දේ පැත්තකට විසි වෙලා අර බලපුලුවන් කාරකම් ඇඟේ හයිය තියෙන කවුරු හරි කීප දෙනෙක් එකතු වෙලා අර රුවන් කිව්වා වගේ මේ තරඟෙ දිනලා ඊළඟ තරඟයට යනවා. එතන දිනලා එහෙම යන ක්‍රමයක්. නමුත් ඒකේ සංකල්පේ මුල තියෙන්නේ මොකද්ද? ගමේ ඉන්න මේ හයි හත්තියේ තියෙන තරුණයන්ට එක ක්‍රීඩාවක් නේද? ඊට පස්සේ කොට්ටපොර කිව්වහම තව ක්‍රීඩාවක්. අර රුවන් මතක් කළා හැමදේම වාණිජකරණය වෙලා කියන කාරණාව. අපේ ගමේ දෙමළ වෙන්න පුළුවන් සිංහල වෙන්න පුළුවන් මේ අම්මලා නැන්දලා ආච්චිලා පොල්ලතු විවේ කාගෙන් හරි සල්ලි ගන්න බලාගෙන තෑග්ගක් ගන්න බලාගෙන නෙමෙයි නිරුවන්. නමුත් අද මොකද්ද කරන්නේ? දැන් තප්පර ගාණක් හරි විනාඩි ගාණක් හරි දෙනවා. දැන් කවුද කමලද විමලද කවුද මේ ඉස්සෙල්ලාම පොල්ලත් වියන්නේ? අන්න වියපු ගමන් යාට තෑග්ගක් මේ තෑග්ගක් බලාගෙනද අපිට පොල්ලත් වියන්න ඉගෙනුවේ හරි එහෙම නැත්නම් පොල්ලත් විවිල කරේ. එන්න බලන්න මොනතරම් සූක්ෂම විදිහට අද වෙනකොට අපේ අවුරුදු 100,000 ගණනක් තිබිච්ච දේවල් මේ වාණිජකරණය වෙලා වෙන වෙන අයගේ අතට ගිහිල්ලා තියෙනවද කියන කාරණේ. විශේෂයෙන්ම ඔබතුමාර කියද්දි මේ මට මතක් වෙච්ච දෙයක් තමයි දැන් ඔය මේ කතාව අහගෙන ඉන්න සමහර මේ අපේ ගතානුගතික විදිහට හිතන සමහර අය ඉන්නවනේ මේ අය කියන්න පුළුවන් අනේ මේ යුරෝපයට අපි චෝදනා කරනවා යුරෝපයේ තියෙන සංස්කෘතික ලක්ෂණ අපි බද්ධ කරගත්තයි කියලා ඒකේ වරදක් පෙන්නනවා කියලා. එතකොට ඒ අය කියන්න පුළුවන් මේ දැන් මේ යුරෝපයේ මෙච්චර දියුණු වෙලා තියෙනවා කියලා. එතකොට අපිට මතක් වෙනවා අපේ ඉතිහාසය පෙරලා බැලුවොත් එimhe යුරෝපීය ওই කාර්මීකරණයට ලක් වෙන්න කලින් අපේ රටේ වැව්වමුණු තනලා වෙහෙර විහාර තනලා මේ රට බොහොම ශාස්ත්‍රීය රාජ්‍යයක් බවට පත් කරලා තිබුණේ අපි මේ කතා කරන සංස්කෘතික ලක්ෂණ මේ අනන්‍ය වෙච්ච දේවල් අපි තුල තියාගෙන. එතකොට දැන් අර කෙනෙක් චෝදනා කරනවා නම් මේ යුරෝපීය දේවල් වලට අපි ඇයි මේ ගරහන්නේ කියන කාරණාවට මම හිතනවා ඔබතුමාට ඒකටත් පිළිතුරක් දෙන්න පුළුවන්. ඕරව නැතරම මේ ගැරහීමක් නෙමෙයි. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මේ මෑත දවසක මම ගියාම මේ අවකන පිළිමාංශේ බලන්න මේ එතන ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මම එතනදී ගත්ත පින්තූරයක් බැලුවහම මම ගෙදර ඇත්තේ කල්පනා කරේ මේ පිළිම වහන්සේ දිහා බලද්දී අපිට ඇත්තටම මේ පිළිමයට වන්දනා කරනවත් එක්කම එනව නේද මේ පිළිම නිර්මාණය කරපු ශිල්පියා ගැන මේ අපේ කුදු බව පසක් කරනවා නේද මේ තරම් මේ දවන්ත නිර්මාණයක් මේ ඒ තරම් සූක්ෂම විදිහට කරලා. එතකොට අපි මේ දේවල් කරේ අර රුවන් කිව්වා වගේ මේ යුරෝපයේ තාක්ෂණය ගෙනල්ලා නෙමෙයි. අපේ තාක්ෂණය දැනුම අර අපේ වාරි කර්මාන්තයේ තියෙන දැනුම මේවා මේ මහ පොළවේ මේ දැනුම. අනිත් පැත්තෙන් මේ අපි අද විද්‍යාඥයෝ හොයාගෙන කල්පනා කරලා පෙන්눔 කරනවානේ මේ චුම්බක ශක්තිය දැනුම එතකොට විශ්ව ශක්තිය වගේ දේවල්. එතකොට මේ දැනුම කියන දේ හුවමාරු වෙන්න මිනිස්සු ගිහිල්ලා බලලා ඇවිල්ලා එහෙම කරන්න ඕනම කියලා නෑ. දැන් මානව වර්ගයා කියන්නේ එක කොටසක්නේ. ඒ අතර මේ සංකල්ප අදහස් යම්කිසි විශ්ව බලයකින් හරි මේක හුවමාරු වීමක් සිද්ධ වෙනවා. එක නිර්මාණ ශිල්පියෙක් කරන නිර්මාණයම තවත් ඈත දුරක ඉඳන් තව නිර්මාණ ශිල්පියෙක් කරන්නේ ඒකයි. ඒ නිර්මාණ හිත දියුණු එකක්. එතකොට මේ දේවල් කරන්න පුළුවන්. අපි මේ වෙහෙර දාග වැඳලා මේ වාරි කර්මාන්ත ඇති කරලා නේද? මේ අපි දියුණු තත්යකට පත් වෙලා හිටියේ. බටහිර රටවල් වල විද්‍යාවත් එක්ක දියුණු වෙච්ච වෙන දියුණුවක් තියෙනවා. ඒ දියුණුව අපිට අවශ්‍යයි. ඒකේදී අපි ගන්න ඕන හොඳ පැත්ත. දැන් අපි හිතමුකෝ අපේ මේ තියෙන බැඳීම් හොඳටම ලංකාවේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි අපි පිටරට අම්මයි තාත්තයි මෙහෙ දාලා පිටරට ගිහිල්ලා දරුවෝ එහෙ පදිංචි වෙලා ඇමරිකාවේ ඉඳලා හායි මමා හායි ඩඩා කියනවා නම් ස්කයිප් එකෙන් එකෙන් වැඩක් තියනවද? එතකොට අපි බනින්න ඕන බටහිර රටවල වලට අපිටද? මම හිතනවා අපිට හිතන්න දෙයක් තියෙනවා මෙතන. අපි අවංකවම හෘද සාක්ෂියට එකඟව හිතලා බලන්න ඕනේ ලාංකිකයන් විදිහට ලාංකික හැඟීම හදවතේ තියාගෙන. එහෙම නොත් තමයි ප්‍රශ්නෙට නිසි පිළිතුරක් ඔබේ හදවත ඔබට ලබා දෙන්නේ. අපි හැමෝටම අවසාන වශයෙන් මම හිතනවා මේ කතා බහේ අවසානම කොටස මේ. දැන් අලුත් අවුරුද්ද එනකොට සමහර අයගේ හිතට මහා ලොකු බරක් උර මතට මහා බරක් වැටෙන තත්ත්වයක් තියෙනවා මේ ආර්ථිකයත් එක්ක මේ කාරණාව පිළිබඳව කතා කරද්දී. විශේෂයෙන්ම සමහර විට බොහොම පොඩි
පඩියක් ගන්න කෙනෙකුට මේ අලුත් අවුරුද්ද මහා මේ බරක් දැනෙනවා. මේක කොහොමද බුදු වහන්සේ දකින්නේ? රුවන් ඒ බර දැනෙන්නෙත් අර ලෝකයේත් එක්ක තුලනාත්මකව සංසන්දනය කරන්න උත්සාහයක් දැරීමේ ප්‍රතිඵලයක් හැටියට. එහෙම නැත්නම් ඒක බරක් දැනෙන්නේ නැහැ. දැන් ලෝකේ හැසිරෙන විදිහට හැසිරෙන්න ගියාම බරයි. නමුත් අපේ ඇත්තටම මේ සිංහල අවුරුද්ද තිබුණේ ගැමියන්ගේ ගැමි සංස්කෘතියත් එක්ක. ඒකේ තිබුණු කෑම බීම, ඒකේ තිබුණු සිරිත් විරිත්, ඒකේ තිබුණු ක්‍රීඩා, ඒ සියල්ලම තිබුණේ සාමාන්‍ය මිනිස්සුත් එක්ක. ඇත්තටම අවුරුද්ද සාමාන්‍ය මිනිස්සුන්ගේ. වාණිජ්‍යකරණය වෙන්න පෙර අවුරුද්ද තිබුණේ දුප්පත් පැල්පතේ ඉන්න මිනිස්සුන්ගේ. ඒකනේ ලිප් බැඳ, ගිනි මොලවා එහෙමනේ තිබුණේ. ඒතර ලිපක් බඳින්න ඕන. රුවන් වේදමක් නැහැනේ නේද? ගල් කැට දෙකක් ගෙනල්ලා ලිපක් බැඳා. ගොම මැටි ගෑවේ. ඒතර එතනත් ආර්ථිකයක් නැහැ, බරකුත් නැහැ. ඊට පස්සේ අර නොඉඳුල් නෑඹුල් මුට්ටියක්. ඒක ඉතින් බොහොම පුංචි ගානක්. ඒක සාමාන්‍යයෙන් හැමෝටම. ඒකේ ඉව්වේ කිරිබතක්. ඉතින් හරිම සරල ආහාරයක්. දැන් මේවර සිංහල අවුරුද්දේ නැකත් වලට අනුව තියෙන්නේ රතු පාට වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිසාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී කිරි හා උක් හකුරු මිශ්‍ර දී කිරි උක් හකුරු මිශ්‍ර රතු කැකුළු කිරිබතක් විලඳ මිශ්‍ර කැවිලි වර්ග පිළියෙල කරන්න කියන. එතකොට බලන්නකෝ මේකට කිසි වේදමක් කියන්නේ නැහැනේ. ඒ නිසා පුංචි පැලේ ඉන්න අයටත් මේ චාරිත්‍රය ඇත්තරම සමරන්න පුළුවන්. ඒකයි වෙන්න ඕන. ඒ නිසා හැමදෙනාම අර නැකත් සීට්ටුව බලලා ආර්ථික ලෝකයේ දිහා නොබලා නැකත් සීට්ටුව දිහා බලලා මේ නැකත් කෙලිය ආර්ය පැරණි සිංහල චාරිත්‍රාත් එක්ක අනුගමනය කළොත් රුවන් ඇත්තරම ඔබ මම මේ අපේ රවි මහත්මයා නිදහසේ ඉන්නේ. ඒ වගේ මේ සිංහල අවුරුද්ද නිදහසේ සමරන්න පුළුවන්. ඒකේ තියෙන සිංහල අවුරුදු කෑවා. අන්න එතන තමයි තියෙන ගැටලුව. අපි සිංහල අවුරුද්ද කන්නේ නැතුව සිංහල අවුරුද්ද නිදහසේ සැමරුවම හරිම සුන්දරයි. මම හිතනවා එතන තමයි අපි අවබෝධ කරගන්න ඕනේ කාරණාව. අර අවසාන ප්‍රශ්නයට අපේ හාමුදුරුවෝ වහන්සේ බොහොම හොඳ පිළිතුරක් දුන්නා කියන විශ්වාසය මට තියෙනවා. අපිට ලැබිලා තියෙන කාලේ අවසානයේ තවත් කතා කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් කාලය අපිට කල්පනාකරණය කරගන්න වෙනවා. බොහොම පිං අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඒ වගේම ඔබතුමන්ට අයිබෝන් කියලා සම්බන්ධ වෙන බොහොම ස්තුතියි. අපි ඔබට ආරාධනා කරන්නේ හෙට උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද බොහොම චාම්ව ඒ වගේම හදවතට සුන්දරත්වයක් ඇතිවන ආකාරයෙන් සමරන්න. එහෙම නොත් එහෙම ඔබට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ හිතන පතන සියල්ලක් අලුත් අවුරුද්දේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් ගන්නවා. විරාමයෙන් පස්සේ නැවතත් මොන ගිහලා කතා කරනවා. අයිබෝවන් සුබදෑසනක් ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ලබන්නා වූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා කියන ගාම සමහර අපි කැමතිම දවසක් එද්දී ඒ දවසේ පැය ගන්න ගෙවෙන්නේ ඉතාමත් හිමින් කියලා අපිට දැනෙනවා. කොහොමුණත් හෙට දවස එනකම් බලාගෙන ඉන්න එකම මේසයක ආහාර ගන්න, නෑදෑයෝ ටික එකතු වෙන්න, නෑගම් යන්න, සතුටින් ඉන්න. ඉතින් සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මුළු ලංකාවම එකම මොහොතක සූදානම් වෙලා ඉන්නේ මේ චාරිත්‍රය සිද්ධ කරන්න. ඉතින් අලුත් අවුරුද්දට තව පැය කිහිපයයි තියෙන්නේ. පරණ අවුරුද්දේ අපි අද හිතුවා විශේෂ කාරණා කිහිපයක් කතා බහ කරන්න ඕනේ කියලා. ඒ නිසාම අපි ආරාධනා කරා පෞරුෂත්ව සංවර්ධන සහ මනෝවිද්‍යා දේශක ලේඛක ආචාර්ය කොතරාල මහත්මයා ආයුබෝවන් ඔබතුමාට. ඒ වගේම ජනාධිපති සම්මානලාභී ප්‍රවීණ ලේඛක ගාමිණී කුමාරවිතාන මහත්මයා ආයුබෝවන් කියලා පිළිගන්නවා. ගාමිණී මහත්මයා දැන් මේ අද දවස මම අර පටන් ගත්ත විදිහට ඉතාමත් හිමින් ගෙවෙන්නේ කියලා පුංචි කාලේම අපිට හිතුණා. දැන් අලුත් අවුරුද්ද ගැන අපි කතා කරනවා. පරණ අවුරුද්දක් තියෙනවා.
ඇයි මේ පරණ අවුරුද්දක අවශ්‍යතාවය? ඇයි පරණ අවුරුද්ද කියලා කියන්නේ? මේක මේ විදිහට අපිට විග්‍රහ කරන්න පුළුවන්. මුලින්ම ප්‍රාර්ථනා කරන ඊටාම නැවතත් ප්‍රාර්ථනා කරන ශ්‍රී සුබ සෞභාග්‍යමත් නව වසරක් කියලා. මොකද අලුත් අවුරුද්දේ මුව විට අපි ඉන්නේ පුණ්‍ය කාලය තුල. අපේ ප්‍රේක්ෂකයන්ට කියන්නට ඕන මම හිතන්නේ බහුතරයක් බෞද්ධ උදවිය මේක භාගද අහලත් ඇති. මේ බුදුහාමුදුරුවෝගේ කාලේ එක්තරා භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව හරි දැඩි ආයාසයක් දරනවා මේ බණ භාවනා කරන්න, පාඩම් කරන්න. ඒ වුණාට කිසිම ඵලයකටපත් වෙන්නේ නැහැ. ඉතින් අවසානයේ එතුමා මේ සම්පූර්ණ කලකිරීමටපත් වෙනවා. සම්පූර්ණ කලකිරීමටපත් වෙලා සියලු ආම්පන්න පොදි බැඳගෙන බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා එකත් පස්සෝ වැඳලා කියනවා ස්වාමීනි මම යන්නයි හදන්නේ. මේ ඇයි යන්නේ? මට මේ දැඩි ආයාසයක් දැරුවා මේ එකක්වත් මතක හිටින්නේ නැහැ, ධාරණය වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ පැවිදි ජීවිතයෙන් සමුගන්නයි හදන්නේ. බුදුහාමුදුරුවෝ hina වෙලා විමසනවලු ඔබේ ගිහි කාලේ මොකද්ද රස්සාව? මම ස්වාමීනි වීණා වාදකයෙක්. නම තාලපුට ගාමණී. වීණා වාදකයා. වීණාව ගාමණී ඕනවට වඩා තද කළොත් මොකද වෙන්නේ? කඩලා යනවා ස්වාමීනි. තත් තද කළොත් කඩලා යනවා. තත් බුරුල් කළොත් ගාමණී මොකද වෙන්නේ? තත් බුරුල් කළොත් ගාමණී උත්තර දෙනවා. තත් බුරුල් කළොත් හඬ එන්නේ නැහැ. හැබැයි ගානට මිම්මට තත් සුසර කළොත් අපි ඔකට කියනවා ටියුන් කරනවා කියලා. සුසර කළොත් මොකද වෙන්නේ? මිහිරි නාදයේ පැතිරෙනවා ස්වාමීනි. අන්න ඒ වගේ තමයි තාලපුට ගාමණී ජීවිතය. යන්න එපා. මධ්‍යම ප්‍රතිපදාවෙන් ඕකට මේක තමයි මේ කරන්නේ. පරණ අවුරුද්ද සහ අලුත් අවුරුද්ද ඇතුළත අපි ජීවිතය සුසර කර ගැනීමේ ව්‍යායාමයක් කරනවා. මේක තමයි ඇත්ත මනෝවිද්‍යාත්මක පැත්තෙන් ගත්තොත් අපි කරන්නේ ජීවිතය සුසර කරගන්න මේ කුඩා විරාමයේ මේ සුන්දර වසන්ත කාලයේ මේ බග් කියලා කියන භාග්‍යවත් වූ මාසය හෙළයන් කිව්වේ එහෙමයි. මේ මාසය තුල අපි කරන්නේ මේ ජීවිතය සුසර කර ගැනීමේ ව්‍යායාමයක්. විශේෂයෙන්ම මේ පරණ අවුරුද්ද වෙලාවේ තමයි ජීවිතේ සුසර වෙන්නේ, සුසර කරගන්න. මේක නිකන් ගෙවි යන පුණ්‍ය කාලයක් නොවේය. දැන් මට කියන්න තියෙන්නේ. ඔව් ඇත්තම දැන් සමහර අයට සමහර දේවල් විවිධ විදිහට දකින්න පුළුවන්. දැන් සමහරව හිතන්න පුළුවන් දැන් අනේ මේ දේවල් වැඩක් නැහැනේ කියලා කොතාවල මහත්මයා හිතන අය ඉන්නවා. අපි පොදුවේ සාකච්ඡා කරද්දී මේ දේවල් ගැනත් කතා කරන්නේ නේද? පුණ්‍ය කාලය කියන්නේ මොකද්ද? මේ අලුත් අවුරුද්ද කියන්නේ මොකද්ද? අපිට නම් හැමදාම අලුත් අවුරුදු වගේ තමයි. අපිට ඕවා ඕනේ කියන මතේ ඉන්න අයත් ඉන්න පුළුවන් නේද? එතනදී මේ අදහස් වල මේ ප්‍රකාශයන් වල සත්‍යතාවය මොකද්ද කොතරම් මහත්තයා? ඔව් මේ මමත් ලබන්නා වූ නව වසර සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඔබතුමාගේ ප්‍රශ්නේ දැන් අපි මේ සූර්ය මංගල්‍ය සිංහල අලුත් අවුරුද්ද කියලා අපි සමරනවනේ. මේක අපේ සංස්කෘතික ඒ වගේම අනන්‍යතාවය තියෙන එකම උත්සවය. අර පටන් ගන්නකොටම ඔබතුමා කිව්වා මුළු රටම එකට සියල්ලම එකම වෙලාවක කරන අවුරුද්ද කියලා. මම කැමතියි මේක මෙන්න මේම හඳුන්වන්න. මොකද්ද මේ සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ? සමාජ ප්‍රතිසංස්කරණ අවස්ථාවක්. මොකද අපේ හැම දෙයකම වෙනස් වීමක් අවශ්‍යයි. මේකට හොඳම උදාහරණය තමයි සූර්ය මංගල්‍ය කියන්නේ. සෝබාදහම විසින්ම මේ වෙනස ඇති කරනවා. මේකට කියන්නේ බක් මාසෙ. මෙතුමා අපේ ගාමිණී කුමාර විතරණ මෙතුමා කිව්වා වගේ බක් මාසෙ, භාග්‍යවත් වූ මාසෙ, වසන්ත සමය. මේකට මේ පණිවිඩය අපිට දෙන්නේ කවුද? මුලින්ම අපිට දෙන්නේ සූර්යයා. සූර්යාගේ ගමන් මගින් තමයි අපි ඔය මීන රාශියෙන් මේෂ රාශියට එනවා කියලා ওই විදිහට අවුරුද්ද ගණන් ගන්න. මම කිව්වා සමාජ ප්‍රතිසංස්කරණය කියලා. මේ හැම එකක්ම ප්‍රතිසංස්කරණය වෙන්න එපාය. ප්‍රතිසංස්කරණය උනේ නැත්තම් පවතින්නේ නැහෙනි. දැන් අපි ගත්තොත් එහෙම අපේ ගෙවල් ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. අපි ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. අපි පාවිච්චි කරන වාහනේ ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. එහෙම උනේ නැත්තම් පවතින්නේ නැහැ. දැන් අපේ අද මාතෘකාව පරණ අවුරුද්දනේ. එතකොට මේ පරණ අවුරුද්ද කියලා කියන්නේ මේ ප්‍රතිසංස්කරණයට යම් සූදානමක් වෙන්න එපාය. දැන් අපි දන්නවා අපේ ගෙදර සුද්ධ පවිත්‍ර කළා, ඒ විදිහට කළා අපි එළඹෙන අලුත් අවුරුද්දට අපි සූදානම් වෙනවා. සූදානම් වෙන්න ඕනේ අලුත් අවුරුද්ද හොඳින් බාර ගන්න. දැන් මෙතෙන්දී ඊළඟට දැන් අපි ගලමු අපේ වාහනයක් වුණත් අපි ප්‍රතිසංස්කරණ කලින් මලකඩ කඩන්න ඕනේ. ඊළඟට ගියක් පිරිපහදු කරනවා නම් ඒ මේ දුර්වර්ණ වෙච්ච තැන්, ඉරි ගිය තැන් ඒවා ඔක්කොම නැවත හදලා ඉන්න ඕනේ.
පරණ අවුරුද්ද කියන්නේ මේව හදන තැන. හදලා මොකද්ද? මෙතන තියෙන්නේ ඇත්තටම දැන් අපිට තියෙන දැනුම මේ අඹා යන මේ සමාජ ක්‍රමයක් නේ තියෙන්නේ. දැනුම කියලා කියන්නේ හැම වෙලෙම පරිබාහිරයි. අපි කරන්න ඕනේ අවබෝධය. අවබෝධය හැම වෙලෙම ආධ්‍යාත්මිකයි. සිංහල අවුරුද්ද අවබෝධයෙන් කොහොමද සමරන්නේ කියන එක ගැන අපි තව ඉස්සරහට කතා කරමු. ගානවත දැන් අලුත් අවුරුද්දක් එද්දී අපි සාප්පු සවාරි යනවා. අලුත් ඇඳුම් අදිනවා. ඊට අමතර කෑම මේසයක අලුත් කෑම වර්ග තියෙන්න පුළුවන්. නෑදෑයෝ මුණ ගැහෙන්න පුළුවන්. මේ අලුත් අවුරුද්ද දවසේ. නමුත් ඒ වෙනස්කම් ටික ඒ දවසට වුණාට ඒ මිනිසා ඒ පුද්ගලයා එහෙම ඉන්නව නේද? තාම වැදගත් ප්‍රශ්නයක් ඔබතුමා නැගුවා. අපි ඇත්තටම මේ පුද්ගලයන්ගේ වෙනසක් වෙන්නේ නැහැ. අපේ ඇඳුම විතරයි වෙනස් වෙන්නේ. අපේ කෑම බීම වෙනස් වෙනවා. දවස අපි බොහොම අනුස්මරණීයව සමරනවා. නමුත් ඉන්නේ පරණ මිනිහමයි. පරණ දුම් බීපු මිනිස්සයා ඒ විදිහටම දුම් පානය කරනවා. පරණ ඕපදූප වගුරපු මිනිස්සයා ඒ විදිහටම ඕපදු. පරණ ඉරිසියාවන්තයා ඒ විදිහටම ඉන්නවා. ඉතින් මේ පුණ්‍ය කාලයේ වෙලාවේ අතීතය අවලෝකනය කළා. අතීතය ගැන සිහිපත් කළා. අතීතයේ තමන් විසින් කරන ලද වැරදි පුද්ගලයා වෙනස් වෙන්නේ නැහැ. දැන් කොතලාල මෙතුමනි පුද්ගලයා වෙනස් වෙන්න ඕන. මේ අභ්‍යන්තරයේ වෙනස් කිරීම තමයි ඕන. පුද්ගලයාගේ පරිබාහිරය නෙවෙයි. සිංහල අලුත් අවුරුද්ද මුඛ්‍ය පරමාර්ථය තමයි මූලික පරමාර්ථය තමයි අභ්‍යන්තරයේ වෙනස් කර ගැනීම. අභ්‍යන්තරයේ වෙනස් වෙන්න ඕන. මේ අභ්‍යන්තරයේ වෙනස් කරගන්න කියපු තියෙන කදිම වෙලාවේ තමයි අපි මේ කතා කරන්නේ. මේ අධ්‍යාත්මික ප්‍රබෝධය ඇති වෙච්ච වෙලාවේ. මේ වෙලාවේ මතක් කරගන්න ඕන අතීතයේ මේ පහුගිය දවස් 365 මොනවද කළේ? මොනවද අපි අතින් වෙච්ච වැරදි? අතපසුවීම් මොනවද? මොනවද අපි කරපු හොඳ දේවල්? අපි කරපු විශිෂ්ට දේවල් තියෙනනේ. ඒ විශිෂ්ට දේවල් මොනවද? අපේ ප්‍රගමණය සඳහා, සමාජයේ ප්‍රගමණය සඳහා, රටේ අපේ දූ දරුවන්ගේ ඊළඟට අපේ අනාගතේ සැලසුම් කරන්න ඕන. මේ ඉදිරි මාස 12 දවස් 365 සැලසුම් කරන්න කදිමම වෙලාවක් තමයි පුණ්‍ය කාලයේ වෙලාව. පන්සල් ගිහිල්ලා ඇවිල්ලා අධ්‍යාත්මික චිත්ත ප්‍රබෝධය අරගෙන අපි සැලසුම් කරන්න ඕන හැම දවසක්ම. දැන් ජෝන් රස්කින් මහ පඬිවරයා සඳහන් කරනවා ඔබගේ උදා වෙන සෑම දවසක්ම ජීවිතයේ උදා වූ දවසක් හැටියට සලකන්නට කියලා. ඉතින් ලෝකයේ අති ප්‍රතිභාපූර්ණ මිනිස්සු මේ රටේ ප්‍රතිභාපූර්ණ මානවයෝ විශිෂ්ටයෝ ඔක්කොම දවසින් උපරිම ප්‍රයෝජන ගත්ත අය. නමුත් ශ්‍රී ලංකාවේ මම දකින්න ලොකුම අඩුපාඩුව තමයි දවස කියන්නේ සාමාන්‍ය දෙයක් වෙනවා. ඒක ගෙවිලා යනවා. සිංහල අලුත් අවුරුද්ද හොඳට සැමරුවා, කෑවා බිව්වා, නෑගම් ගියා. හැබැයි එතනින් ඉවරයි. අපි අලුත් වෙලා නැහැ. අපි පරණයි. අද අදිෂ්ඨාන ඇති කරගන්න ඕන අද වගේ දවසක අපි සුවිශිෂ්ට අපි රමණීය ගමනක් අද ඉඳලා යමු. අපේ පැරණි වැරදි ඔක්කොම සෝදාගෙන ටිකක් හරි ඔක්කොම බැරි වෙන්නට පුළුවන්. අපි අලුත් මිනිසෙකු නව මිනිසෙකු ලෙස ඉදිරියට යමු. නව මිනිසෙකු වීම තමයි මෙතර පරමාධ්‍යාශයේ පරමාර්ථය. ඕකට තමයි ඇත්තටම අලුත් අවුරුද්දකින් පසු අපි දකින්න ඕන අලුත් මිනිහ. අලුත් මානවයෙක්. ඔව් රමණීය ගමනක් යන අලුත් මිනිසෙක් දකිමු. ගාමිණී මහත්මයා එහෙම කියද්දී අත්‍තරම මේ දැන් අවුරුද්ද දවස ගෙවිලා ගියාට පස්සේ කාලයත් එක්ක අපි මේ වෙනස්කම් වලට මුහුණ දෙද්දී සමාජයත් එක්ක ගැටෙද්දී අපි තුල නැවත ඒ දේවල් ආයත් අලුත් වෙනවාද කියන කාරණාව සාකච්ඡා කරමු. කෙටි විරාමයකට ගිහිල්ලා වෙන්න. තවත් පැය කිහිපයකින් අලුත් අවුරුද්ද උදාවට නියමිතව තිබෙනවා. කොතලාල මහත්තයා මට කියන්න දැන් අපි මේ පරණ අවුරුද්දේ ඉන්නේ. මේ අවුරුද්දේ පරණ අවුරුද්ද වුණාම අද දවස තුල දැන් විවිධ අය විවිධ වැදගත්කම් ඇති දේවල් කරනවා. මේ පරණ අවුරුද්දේ වැදගත්කම ඒ වගේම අපිට කියන්න දැන් මේ සමහර අය මතවල ඉන්නවා හොඳ දේවල් කරන්න ඕන, නරක දේවල් එපා, ගස්ුර නගින්න එපා, මකුළු දැල් කඩන්න යන්න එපා, පන්සල් යන්න. ඒ මතවල ඉන්නවා. මේ ගැන අපි කතා කරමු. ඔව් දැන් අර මං කලින් කතා කළානේ අවබෝධය ඇත්තටම ආධ්‍යාත්මිකයි කියලා. අපි දැන් තෙරුවන් සරණයි කියලා කියනවා. තෙරුවන් සරණයි කියන්නේ අවබෝධයෙන් නෙමෙයි කියන්නම් වාලේ කියනවා. මේ සිංහල අවුරුදු චාරිත්‍රාත් එහෙමයි. මම කැමති මේ ඔබේ වටිනා කාලය මීට වඩා ආධ්‍යාත්මයට කතා කරන අතුලාන්තයට කතා කරන අවස්ථාවක් කරගන්න. මොකද අපි දැන් පරණ අවුරුද්ද ගැන ඔබතුමා ඇහුවානේ. පරණ අවුරුද්දේ කරන මුල්ම වැඩේ තමයි සඳ බැලීම. පරණ අවුරුද්දට සඳ බලනවා ඊළඟ අලුත් අවුරුද්දට සඳ බලනවා.
සඳ බලනවා කියලා කියන එක නිකන් දැන් මේවා ඇත්තටම දැන් සමාජයේ දැන් වටිනාකමක් නැහැනේ නූතන පරපුරේ. වත්මනේ මේවා එකක්වත් හරයක් නැතුව ගොඩනැගිච්ච දේවල් නෙමෙයි. පැහැදිලිවම හරයක් ඇතුව මේ අපිට ගතානුගතිකත්වයේ කියලා මේවා අතාරින්න බෑ. මේවා අතහැරියොත් අපිට අපේ කියලා එකක් නැහැ. අපේ කියලා පැවැත්මක් නැහැ. ඇත්තටම වැදගත්කම මෙන්න මේක හරි නියම යථාර්ථයෙන් අවබෝධ කරලා දීම. හඳ බලනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ චන්දෝපම සූත්‍රයේ දේශනා කළා තියෙනවා පුජ්‍යලයේ හඳ වගේ බබලන්න ඕනේ කියලා. හඳ හැමදාම බබලන්නේ නැහැ. දැන් අපි සිංහල අපේ කුසී ආර්ථිකයත් එක්කනේ ආවේ. අපේ ගොවිතැන් කලේ හඳ සහ ඉරු මුල් කරගෙන. අපි දන්නවා අපේ ගොවියා වී වපුරන්නේ නැහැ හඳට පූදින්න බලාගෙන. මොකද හඳට පීදුනොත් හරියට කිරිවදින්නේ කළුරට පූදින්න ඕනේ. ඒ වගේ තමයි ජීවිතේට හඳ බලපානවා. අපි දන්නවා හඳ සාමාන්‍යයෙන් හඳේ රශ්මිය හඳේ කිරණ වැහෙන අවස්ථා හතරක් තියෙනවා. මොකක්ද අවස්ථා හතර? එකක් තමයි දූවිලි වලින් හඳ වැහෙනවා. ඒතකොට හඳේ කිරණ අපිට ලැබෙන්නේ නැහැ. ඊළඟට තුසර වලින් වැහෙනවා. ඊළඟට වැහෙනවා මේ වලාකුළු වලින් කොහොමත් වැහෙනවා ඒක අපි දන්න දෙයක්. ඊළඟට අපි දන්නවා චන්ද්‍රග්‍රහණය කියලා පොළොවේ සෙවණැල්ල වැටලා වෙනවනේ. මේ ආදී දේවල් වලින් අපේ හඳ වැහෙනවා වගේ අපේ සිතුවිලිත් වැහෙනවා. අපි අලුත් අවුරුද්දට අලුත් මෙතුමා කිව්වා වගේ අපි අලුත් සිතුවිලි වලින් ඕනේ අලුත් අවුරුද්ද බාර ගන්න. අපේ අතුලාන්තේ පවිත්‍ර වෙන්න ඕනේ. එහෙනම් අපි ක්‍රෝධයේ, ඊර්ෂ්‍යාව, වෛරය, පරිගැනීම කියනවා අයින් කරන්න ඕනේ පරණ අවුරුද්දට. හඳ බලනවා කියලා කියන්නේ ඒකයි. එහෙම උනේ නැත්තම් බබලන්නේ නැහැ. ඒ එතනින් වෙන්නේ හැම වෙලෙම අපේ අර සිත අනිත්තක මේ මැතිතුමා අපි හඳ බැලුවේ වතුර භාජනී. මේ වතුර භාජනී සංගීත කලේ ඇයි? වතුර භාජනයේ රැලි නගිනවා නම් පතුල පේන්නේ නැහැ. වතුර භාජනී පාට දිය කරලා තියෙනවා නම් පේන්නේ නැහැ පතුල. වතුර භාජනයේ පිරිසිදු නැත්තම් දියසෙල් බැඳලා තියෙනවා නම් පතුල පේන්නේ නැහැ. අපි අලුත් අවුරුද්දට යන්න නම් ක්‍රෝධයේ ඊර්ෂ්‍යාව පරිගැනීම පෙර වැරදි අතීත සිදුවීම් නැතුව අපි යන්න ඕනේ. යන්න නම් හඳ වගේ බබලන්න නම් අපි අර වතුර භාජනයේ නොසෙල් වෙන වතුර භාජනයේ නටනවා නම් පේන්නේත් නැහැ. ව්‍යාපාදයෙන් අපි තරහෙන් ඉන්නෝ නම් පේන්නේ නැහැ. ඒවා සියල්ල නැති කරගෙන ඕනේ අලුත් අවුරුද්දට යන්න. ඒ අදහසින් තමයි පරණ අවුරුද්දට නව සඳ බැලීම කියලා පටන් ගත්තේ එතනින් ඒකයි. ඒ අර්ථය මේ තුල තියෙනවා. ඒ අර්ථය මෙතෙක් ලැබුණ නැත්නම් මම හිතන්නේ අද මේක අපේ නූතන පරපුරට වත්මන් සමාජයට ලැබුණා කියලා මට හිතෙනවා. ඔව් දැන් ඔබතුමා එහෙම පැහැදිලි කරද්දී ගාමිණී මහත්තයා දැන් අපිට කියන්න දැන් අපෙන් වැරදි වෙනවා මිනිස්සු අතින් වැරදි වෙනවා වැරදි හදා ගන්න ඕන උපදෙස් ලැබුණාට පස්සේ අපි අලුත් ජීවිතයක් ආරම්භ කරන්න ඕන කියලා අපි හිතමුකෝ. දැන් හෙට දවසත් ඉවර වෙලා යයි. ඊට පස්සේ තවත් දවස් 365ක් ගියාට පස්සේ තමයි මේ අලුත් අවුරුද්ද මේ පරණ අවුරුද්ද ආයෙ ලබන්නේ. දැන් ඔය දවස් 365 අපි සමාජයත් එක්ක ගැටෙද්දී අපේ නෑදෑයොත් එක්ක ගැටෙද්දී අපි වැඩ කරන පරිසරයත් එක්ක ගැටෙද්දී අපිට විවිධ බලපෑම් එද්දී ඔන්න නැවතත් අපිට මෙහෙම සිතුවිල්ලක් අපේ හිතට ගත්තා නේද කියන එකවත් මතක නෑ අමතක කළා එනවා. දැන් මේ අවුරුද්දක් ගෙවෙද්දී ඒ අවුරුද්දේ අපි අපේ හිත මොන වගේද තැම්පත් කරගන්න ඕන? නෑ අවුරුද්දේදී අදිෂ්ඨාන කරගන්නට ඕන මූලික දේ තමයි අර කොතලාල මහත්තයාට උණු පූර්ණයක් කරනවා. ඇත්තටම පුරහඳ වගේ බබලන හිතක් ඇති කරගන්න අදිෂ්ඨාන කරගන්න ඕන හඳත් එක්කම මං හිතන්නේ. මොකද කලා සොලසින් පිරි පුරහඳක් වගේ හිතක් ඇති කරගන්නවා කියන්නේ පුජ්‍යලයක් බැබලෙනවා. පුජ්‍යලයක් ඒ විදිහටම බැබලෙනවා. ඕනින් පෙන්වනෝනේ හිතේ ස්වභාවය ඕනින් පෙන්වනවා. ඕන පුරහඳ වගේ බබලනවා. පළවෙනි ප්‍රධාන දේ මම දකින්නේ මේ හැම අවුරුද්දකදීම අපි ඒ අවුරුදු වකවානු වල සතුට ගලාගෙන යනවා. පරිපූර්ණව ප්‍රමෝදය ප්‍රහර්ෂය සතුට ගලාගෙන යනවා දිවයින පුරාම. මිනිස්සුගේ සිත ඉතාම දුගී දුප්පත් පැලේ වුණත් සතුට ගලාගෙන යනවා. සතුටින් ඉන්නකොට පරිසරයත් සතුටුදායකයි අපිට ලොකු ප්‍රමෝදයක් දැනෙනවා. ලොකු උද්‍යෝගයක් දැනෙනවා. ජවයක් දැනෙනවා. බැලු ඇත අපිට දැනෙන සුබවාදී හැඟීමක් දැනීමක් තමයි දැනෙන්නේ. සුබවාදී හැඟීම් වලින් හිත පිරෙනවා. සතුට තමයි උපයා ගන්න ඕන. බුදු දේශනාවෙත් බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියලා තියෙනවා ලොකුම ධනය තමයි සන්තුට්ටි පරමන්දන. කොහේ සතුටද? හිතේ සතුට. ඉතින් මේක නිසා අපි මොන දේ කරත් දැන් ඔබතුමා අනාගතයේදී විවාහ වුණොත් එහෙම නැත්නම් දරුමල්ලු ඇති කරගත්තොත් අපි කීර්ති ප්‍රශංසා ලබා අපි මේ වැඩසටහන සාර්ථකව කරන අවසානයේ මොකද්ද ඵලය? සතුට. අවුරුද්දයි සමරන්නේ සතුට සඳහා. අද විද්‍යාත්මක සොයා ගැනීමක් තිබෙනවා. ඉතා කදිම විද්‍යාත්මක සොයා ගැනීමක්. යමෙක් සතුටින් ඉන්නවා නම් යමෙක් ප්‍රහර්ෂයෙන් ඉන්නවා නම් හැබැයි සත්භාවික සතුටින් අසත්භාවික සතුටින් නෙවෙයි ඔහුගේ ඇඟ ඇතුලේ ශරීරය ඇතුලේ ගලනවා හෝමෝනයක්. ඒ හෝමෝනයට කියනවා එන්ඩෝෆින්.
එන්ඩෝෆින් කියන හෝමෝනයට අපි කියනවා වීරයේ හෝමෝනය, ප්‍රහර්ෂයේ හෝමෝනය. මේක ගලන්න පුජ්‍යලයා ලස්සන වෙනවා. මේක ගලන්න පුජ්‍යලයාට වීරය ඇති වෙනවා, අදිෂ්ඨානය ඇති වෙනවා. ඒ මේ සිංහල අවුරුද්ද කාලේ ගලන මේ හෝමෝනය සතුටුදායක తත්වය හැම දවසකම අවුරුද්ද පුරාම නෙවෙයි, එළඹෙන හැම දවසකම සතුටින් ඉන්න අදිෂ්ඨාන කරගන්නවා නම්, නැවුම්ම ඉන්න අදිෂ්ඨාන කරගන්නවා නම් මං හිතන්නේ ඒක ප්‍රමාණවත්. ඒ අදිෂ්ඨානයම ප්‍රමාණවත්. Tamanටත් යහපතක් කරන ගාම අනුන්ටත් යහපතක් කරන්න අදිෂ්ඨාන කරගත්තා නම් ඇති. දැන් හුඟක් වෙලාවට මිනිස්සු කරන්නේ Tamanටත් අයහපතක් කරන ගාම අනුන්ටත් අයහපතක් කරගන්නවා. එහෙම නැත්නම් Tamanට යහපතක් කරන ගාම අනුන්ට අයහපතක් කරනවා. ඒ මේ අවුරුද්දේවත් අදිෂ්ඨාන කරගන්න තමාටත් යහපතක් කරන ගාම අනුන්ටත් යහපතක් කරමි. සත්චේතනාව. ඉතින් මේ සන්තුෂ්ටියෙන් ඉන්න පුළුවන් වකවානුව දිගටම අරන් යන්න අමාරු වෙනවා. දුක ගලාගෙන එනවා. බුදු දේශනාවේ සඳහන් වෙනවා. සකල විද ආගම් වල සඳහන්. නමුත් හැකිතාක් උපේක්ෂාවෙන් වැඩ කරන්න, ඒකාත්මිකව වැඩ කරන්න, ධෛර්යයෙන් වැඩ කරන්න පුළුවන් ජවය බලය මේ අවුරුද්දේ අදිෂ්ඨාන පූර්වකව ගන්නට ඕන. ඕක තමයි අදිෂ්ඨ නිකම්ම ගෙවිලා යන අවුරුද්දේ ඉදිරි සැලසුම් කරලා හැම දවසක්ම සැලසුම් කළා, හැම මාසයක්ම සැලසුම් කළා අපේ අභිමතාර්ථයන් කරා ගමන් කරන අවුරුද්දක් බවට පත් කරන. ඒකට ප්‍රාර්ථනා කළා වැඩක් නැහැ. ප්‍රාර්ථනා ප්‍රායෝගික ක්‍රියාදාමයක් බවට පත් කරන්න ඕනේ. ඩයරි එහෙම ලියන්න ඕනේ, දිනපොත්වල එහෙම ලියන්න ඕනේ. ශ්‍රී සෞභාග්‍යයෙන් 90 නව වසරක් ගත කරමි. මේ නව වසරේ මා කිරීමට බලාපොරොත්තු වන වැඩ මේවායි. පොඩි ප්‍රශ්න එන්න පුළුවන්, ප්‍රායෝගික ගැටලු. ඉතින් එතකොට ආයෙත් අවලෝකනය කරනකොට දැන් අද මේ වගේ වෙලාවක අපි අවලෝකනය කරන්න ඕන, සීපත් කරන්න ඕන ගිය අවුරුද්ද ගැන. ඔය කරපු වැඩ ටික කළාද ඩයරි පෙරලගෙන, පරණ ඩයරි. ඉතින් ඒවා තමයි මං හිතන්නේ මේ ජාතියක් වශයෙන් නැගීීමේදී ඊටාම වැදගත් සංකල්ප. ඒ කියන්නේ ජාතියක් වශයෙන් තනි පුජ්‍යලයා ඒකකයක් හැටියට සතුටින් පරිපූර්ණව අදිෂ්ඨාන පූර්වකව ජවයෙන් මුණ දෙනවා නම් මුළු ජාතියම එහෙම වෙනවා. ප්‍රබුද්ධ ජාතියක් වෙනවා. ඕක ඇත්ත. ඔව් අලුත් අවුරුද්ද දවස දැන් හෙට උදා වෙයි. එතකොට මේ කොතල්ල මහත්තයා දැන් කයි බොයි සතුටු වෙයි. ඊට පස්සේ කියයි මේ වගේ අවුරුද්දක් නම් මීට කලින් ඇවිල්ලා නැහැ, කවදාවත් අමතක වෙන්නේ නැහැ. මේ දේවල් අපේ හදවතට තමයි අපි ගන්නෙ. දැන් අපි ධනාත්මක වලද්දී මේ ගැන අපිට මොනවද කියන්නේ? ඔව් ඇත්තටම අර මෙතුමා මගේ කතාවට උණු පූර්ණේ කළා වගේ මෙතුමාගේ කතාවට මමත් උණු පූර්ණේ කරන්න කැමතියි. ඔය එන්ඩෝෆින් කියන හෝමෝනය අපි කොච්චර විද්‍යාවේ දියුණුවත් හදන්න බෑ. මේක සතුට නිසාම වහනය වෙන හෝමෝනයක්. මේක කොච්චර ප්‍රබල හෝමෝනියක්ද කියලා කිව්වොත් පිළිකා සුව කරන්න පුළුවන් තරම් දෙයක් තියෙනවා. මේක ජනතාව දන්නේ නැහැ. සන්තුට්ටි පරමන් ධනං කිව්වේ ඒක සතුට පරම ධනය කිව්වේ සියලු ගැටලු වලට විසඳුම් තියෙනවා සතුට තුල. අපි දැන් මේ සිංහල අවුරුද්ද සතුටින් ගත කරනවද? නැහැ. අර ඔබතුමා කලින් මතක් කළා ප්‍රශ්නයක්. මොකද්ද? මිනිස්සු කයි බොයි සතුටු වෙයි. හැබැයි සියල්ල වෙන්නේ ණය වෙලා. අපි දැන් පටන් ගත්තේ පරණ අවුරුද්ද ගැන කියලා. පරණ අවුරුද්දේ අපි කතා කළා හඳ බැලීම. ඒක ආධ්‍යාත්මිකයි. ඊළඟට මිනිස්සයා අවුරුද්දට සූදානම් වෙන්නේ නාන්නේයි බාහිරව පවිත්‍ර වෙන්නේ. අපේ කෘෂි ආර්ථිකයත් එක්ක අපේ මිනිසුන්ගේ ඇඟේ තිබුණ දහඩිය සුවඳ මම නම් කියන්නේ දහඩිය ගඳයි කියලා. දහඩිය සුවඳ තිබුණා, මඩ තැවරිලා තිබුණා හැමදාම. කැත්ත උදැල්ල අතේ තිබුණා. ඒවා අයින් කළා නාලා අලුත් අවුරුද්දට අර ආධ්‍යාත්මික සතුට ලබන්න සූදානම් වීම තමයි පරණ අවුරුද්දට නාන්නේ. හඳ බලනවා, පරණ අවුරුද්දට ස්නානය කරනවා, මේ විදිහට එන්නේ සතුට ජනිත කරන්න. සතුට නැතුව ලබන අවුරුද්දක් ගැන මම රන්දේ. අනිත් එක මෙතුමා සඳහන් කළා වගේ අපිට බැලුවත් සතුට තියෙන්නේ. මේ ලෝකය, මේ මනුස්සත්වය ලැබෙනවා කියලා කියන්නේ මේක කානිවල් එක. අවුරුද්ද කියන්නේ කානිවල් එක. බැලුවත් ගස්වල මල් පිපිලා, පළ බර වෙලා. අනිත් එක අපේ සතුට කියන්නේ ගොවියා. කෘෂි ආර්ථිකයත් එක්ක අටුකොටු පුරවලා ගෙදෙට්ට ගෙනල්ලා මම හරි එඩිටර්, නිර්ව්‍යාජ, මම ශක්තිමත් සතුටින් ඉන්න පුජ්‍යලියෙක් කියලායි. අද එහෙම නෙමෙයිනේ. මේ සියල්ල වාණිජකරණය වෙලානේ. අද වෙන්නේ සමහරලාට දැන් මම දැක්ක මේ දවස්වල පත්තරවල තියෙනවා උත්සවාත්තිකාරන් ඉල්ලලා සටහන් කරන්න. ඒ උත්සවාත්තිකාරන් ඉල්ලන්නේ මේ සතුට ලබන්නද? නෑ. අර මෙතුමා කලින් සඳහන් කළා දුම් මැටියට, මත් වතුරට, එහෙම නැත්නම් අනුන් කරන විදියට සතුටු වෙන්නේ. අවුරුද්ද කියන්නේ එහෙම ලබන සතුටක් නෙමෙයි. අතුලාන්තේ බාහිර මේ හැම තෙයින්ම පරිසරයේ විදියට අලුත් වෙලා සතුටු වෙලා තියෙන මිනිස්සුන්ට දකින්න විදියට මම මුලින් කිව්වා වගේ සතුටු වෙන කාරණා තියෙන්නේ. කිසිත් දුක් වෙන්නේ නැහැ. හැබැයි අවසානයේ ඔබතුමා ඒ ප්‍රශ්නේ එකයි. අවසානයේ අවුරුද්ද ගෙවෙනකොට තියෙන්නේ සතුට නෙමෙයි දුක. ඔව් ගානකට දැන් කිරිබත් කෑල්ල හැදෙද්දී ඔතන පුදුමාකාර දෙයක් තිබ්බා. ඒ අම්මගේ මහන්සිය පිටි කොටලා ඊට අමතර කැවිලි ටික හදලා ඒකේ
පුදුම රසයක් තිබ්බා. දැන් වර්තමානයේ ගත්තාම මේ කැවිලි පෙවිලි ටික තියෙන්න පුළුවන්. හැබැයි ගෙදර හදපුවා නෙවෙයි වෙන්න පුළුවන්. ඒවා වෙළඳ පොලෙන් ගෙනල්ලා හරි වෙන්න අවස්ථා තියෙනවා. කැවුම්. ඉතින් එතකොට දැන් මේ සංස්කෘතිම දේවල් මේවා අපෙන් ඈත් වෙලා යද්දී අනාගතයට මොන වගේ තත්ත්වයක් උදා වෙයි? මම ලස්සන කතාවක් කියන්න ඔබ දෙපළට ප්‍රේක්ෂකයන්ට. ලෝකයේ ශ්‍රේෂ්ඨ ලෙස අවිවාදයෙන්ම සලකන සුවිශේෂ ඉන්දිය පුත්‍රයෙක් තමයි මහාචාර්ය අබ්දුල් කලාම්. මහාචාර්ය අබ්දුල් කලාම් පසුගිය වකවානුවේ ජනාධිපතිවරයා හැටියට ජනාධිපති පුටුවේ හිටියට ඉතාම දිලිඳු පවුලකින් උපතලත් තැනැත්තෙක්. ශ්‍රේෂ්ඨ කලාම් මිසයිල යුගයට ඉන්දියාව නැංගුවා. ඔහුගේ ප්‍රථම නිර්මාණය තමයි අග්නි මිසයිලය. අග්නි මිසයිලය තැනුවේ ඇමරිකානු ඉන්දියානු තාක්ෂණය මුහු කළා. හැබැයි මේක හදලා ඉවර වෙලා හැමදාම ශ්‍රේෂ්ඨ කලාම් කල් දානවලු මේකේ පෙරහුරුවට. ඉතින් ඇමරිකානු විද්‍යාඥයෝ hina වෙලා ඇහුවලු "ඇයි ડોක්ටර් කලාම් ඔබ මේක කල් දාන්නේ?" කිව්වලු මේක කල් දාන්නේ මේකයි hina වෙන්න එපා. මේ නැකත් වෙලාවක් නැති නිසා. එතකොට මේගොල්ලෝ හාස්‍යයට ලක් කළා කොක් සම්දෙමින් සිනාසිලා කිව්වලු ඇමරිකානු විද්‍යාඥයෝ "ඔබ න්‍යෂ්ටික විද්‍යාඥයෙක්, නියුක්ලියර් සයන්ටිස්ට්. ඔබ මේ වගේ කතා කියන එක අපිට හිනාවට කරුණක්. ඔබ දැන් මේ ඇමරිකානු ඉන්දීය තාක්ෂණයෙන් නිපදවූ අග්නි මිසයිලය ගුවන්ගත කිරීමට නැකත් වෙලාවක් හොය ඉන්නවා. ඒක සාවද්‍ය හාස්‍යජනක කාරණයක්. ඒතර කලාම් ශ්‍රේෂ්ඨ කලාම් hina වෙලා කිව්වලු ඒත් මතක තියාගන්න මේක ඉන්දියාවයි. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ ගාන්ධි කලාම්ට කලින් හිටපු ශ්‍රේෂ්ඨ ඉන්දීය ස්වර්ණ පුෂ්පය ලෝකයට මනහර අවිහිංසාවාදයේ කොතලාවල මහත්තයා හඳුන්වලා දීපු ශ්‍රේෂ්ඨතම යුග පුරුෂයා. ඒ වගේ අයට අපි කියන යුග පුරුෂයෝ කියලා. කලාම්ට වඩා ගොඩක් ඉදිරියෙන් හිටියේ. ශ්‍රේෂ්ඨ ගාන්ධි කියනවා ඔබ දොර කවුළු හැර තබන්න අලුත් සුළඟ එනු පිණිස. ඔබේ දොර කවුළු අලුත් සුළඟ එනු පිණිස හැර තබන්න. එහෙත් ගෙදර ඇති බඩු මුට්ටු ගසාගෙන යෑමට ඉඩ නොදෙන්න. ඔව් අලුත් අවුරුද්දක් එද්දී ඔබ කෑම බීම මේවට පුරුදු වෙනවා වගේම අපි මේ කියන දේවල් මේ ධනාත්මක දේවල් හදවතට ඇතුල් කරගන්න කියලා කියන ගම කෙටි විරාමයකට ගිහිල්ලා වෙලා නැවසරක් එතනම විරාමයට කලින් අපි සාකච්ඡා කර හිටියේ මහාචාර්ය අබ්දුල් කලාම් පිළිබඳව ගාමිණී මහත්මයා අපූර්ව කතාවක් කිය හිටිය ආරම්භ කරමු. ගාන්ධිතුමා කියපු කතාව මම කිව්වේ දොර කවුළු හැර තබන්න නව සුළඟට එනු පිණිස එහෙත් ගෙදර ඇති බඩු මුට්ටු ගසාගෙන යෑමට ඒ සුළඟින් ඉඩ දෙන්නට එපා. මොකද්ද ගෙදර තියෙන බඩු මුට්ටු? සංස්කෘතිය. අපේ හැම රටකම තියෙන මුදුන් මුල. ඒක ගහගෙන යන්න දෙන්න එපා. ඒක තමයි කියන්නේ සිංහල අවුරුද්දත් එවැනි ගෙදර ඇති බඩු මුට්ටුවක්. මේ ගෙදර තියෙන ලොකුම බඩු මුට්ටුව තමයි වටිනාම සිංහල අලුත් අවුරුද්ද. හෙළයන්ගේ මහා මේ උදාවත් සමග ඇති වෙන අපේ සුන්දර අවුරුද්ද. ඉතින් ඒක ගහගෙන යන්න දෙන්න එපා කියලා නූතන පරපුරට තමයි අපි ඉල්ලන්න ඕන. මොකද මේක වැඩක් නැහැ. තේරුමක් නැති වැඩක්. නොනගතේ තේරුමක් නැහැ. ඇයි එකට කන්නේ? වෙනදා අපි වෙනම නේද කෑවේ? ඇයි මේ චාරිත්‍ර වාරිත්‍ර කාලය කාදමීමක් නේද මේක? නොයෙකුත් ප්‍රශ්න නූතන පරපුරට ඇති වෙන්නට පුළුවන්. ඔබතුමා වගේ උදවියට. ඔබතුමාට එහෙම වෙන්නේ නැහැ. එතකොට ඒකට දී යුතු හොඳම උත්තරේ ගාන්ධිතුමා කියනවා. ඒකම තමයි කලාම්තුමා ඊට පසුවක වානුවක කළේ. තේරුණානේ ඊට දශක ගණනාවකට පස්සේ ශ්‍රේෂ්ඨ අබ්දුල් කලාම්තුමා ඒක කළා. ශ්‍රේෂ්ඨ ගාන්ධිතුමා කියපු කියමන. ඔබගේ ගෙදර තියෙන බඩු මුට්ටු එහෙමම තියෙන්න ආරින්න. හැබැයි අලුත් සුළඟට එන්න අලුත් තාක්ෂණයට, අලුත් විලාසිතා වලට, අලුත් ඇඳුම් පැළඳුම් වලට, අලුත් සිතුම් පැතුම්, නව චින්තන ඒවා ඉන්න ඕන જાතියකට. ඒවා නැත්තම් જાතියක් කොන් වෙලා යනවා. රටක් කොන් වෙලා යනවා. නව පාරවල්, නව පරිශ්‍ර, නව ගොඩනැගිලි, නව විද්‍යාත්මක ක්‍රම ඒවා ඉන්න ඕන. හැබැයි පැරණි සංස්කෘතීන්, පැරණි හරධර්ම, පැරණි දේවල් තියෙන්න. ඒතර જાතියක් සුන්දරයි. ඒකට රටක් සුන්දරයි. ඒක නිසා සිංහල අලුත් අවුරුද්ද අපට ආභරණයක්. කොතලාවල මැතිතුමනි. මේ මැණිකක් වැනි ආභරණය රැක ගන්න නම් ඕවා කරන්න ඕන. මේ සියලු හර පද්ධතීන් එක්කම එක ගෙනියන්න ඕන. එතකොට ඒ ලස්සන. ආචාර්යතුමා දැන් ගාමිණී මහත්මයා කියන විදිහට දැන් પરම්පරා වෙනස් වෙද්දී දැන් මේ සංස්කෘතිය මේ චාරිත්‍ර මේවට තියෙන ඇල්ම
වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙතනදී මේකට හේතුව මේ තාක්ෂණික දියුණුවද එහෙම නැත්නම් අපි මේවට දක්වන අකමැත්තද මොකක්ද හේතුව? ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඔබතුමා නැගුවේ. ඇත්තටම අපි සිංහල අවුරුද්ද මොකක්ද කියන එක හරි අර්ථකථනය කරන වැඩසටහනක් නෙමේක. අපේ අද නූතන පරපුර සමාවෙන්න ඕනේ. ඉතින් තරහ වෙන්න කාරණාවක් නෙමෙයි, ඇත්ත කතා කරනකොට නූතන පරපුර හිතනවා ජීවිතයේ සියල්ල ජය ගන්න පුළුවන් තාක්ෂණික මෙවලම් වලින් කියලා. හැබැයි අර මෙතුමා කිව්වා වගේ අබ්දුල් කලාම් තුමාගේ ප්‍රකාශයත් එක්ක ජීවිතේ හැමදේම ජය ගන්න බෑ තාක්ෂණින්. අද දරුවෝ මේවා බොහෝම මේ අවඥාවෙන් බැහැර කරන තත්ත්වයක් තියෙනවා. සිංහල අවුරුද්ද එනකම් බලා ඉන්නේ මොකද්ද? එක්ක විදේශීය සංචාරයක් කරන. එහෙම නැත්නම් අපේ රටේ තැන් වල ඇවිදින්න යන්නේ. නෑ. අද මේ අපි දකින්නවා මාධ්‍ය තුලින් දෙමව්පියන්ට දරුවෝ වඳින්නේ දුරකථනින්. නමුත් සිංහල අවුරුද්ද තමයි දෙමව්පියෝ දරුවෝ දකින්නේ හරි වෙලාවට. එකතු වෙන්නේ නෑදෑයෝ ටික එකතු වෙන්නේ. එකතු වෙලා එකට කන්නේ බොන්නේ සියල්ල කරන්නේ. ඒකම අපි දැන් පරණ අවුරුද්ද ගැන කතා කළානේ. දැන් අපිට තියෙනවා පරණ අවුරුද්දේ දැන් පුණ්‍ය කාලය කියලා තියෙනවා අලුත් අවුරුද්ද ලබන්න ඉස්සෙල්ලා. දැන් මම එන්නෙම මනෝවිද්‍යානුකූලව ආධ්‍යාත්මික පැත්තටයි මම දන්නේ වැඩිද කියලා වැඩි වුණත් මේ කියන්න වෙනවා මේ අවස්ථාවේ. මොකන්ද? අපි පන්සලට යනවා. පන්සලට යන්නේ මල් එහෙම කඩාගෙන යන්නේ. මල් එහෙම කඩාගෙන ගිහිල්ලා මල් පූජා කරනවා. පුප්පම් මිලා යති විනාශ භාවං කියලානේ මල් පූජා කරන්නේ. එතන තියෙන්නේ ඇත්තටම භාවනාවක්. එතන තියෙන්නේ මේකේ ඇතුළාන්තය දකින්න එකක්. ඒ හැඟීමෙන් නෙමෙයිනේ. ඔන්න බුදුනි මල් මෙන්න ගෙදර මං. එහෙමනේ සිංහල අවුරුද්දත් එහෙමයි වෙලා තියෙන්නේ. නමට මෙහෙම කරනවා මිනිස්සු කලින් කිව්වා කාලා බීලා විනෝද වෙලා කාලේ ගත කරලා යනවා මිස මේක කොහෙන් ආවද කියන එක නෙමෙයි මෙතුමා ප්‍රශ්නේ. මේක කුමන රටෙන් අපිට ආවද කියන එක ප්‍රශ්නේ නෙමෙයි. සංස්කෘතියක් කියලා කියන එක එක රැයට බිහි වෙන්නේ නැහැ. මේවා අපේ සංස්කෘතිය අංග. මේවා අපේකම. මේක තමයි අපේකම කියන්නේ. මේක අපිත් එක්ක තියෙන්න ඕනේ. මේක තිබුණ නැත්නම් අපිට කියලා රටක් නැහැ. අපිට ආයි කියලා රට වෙන රටක් නැහැනේ. සිංහල ජාතිය සුළු ජාතියක් වීගෙන වේගින් විනාශ වීගෙන යනවා. එහෙනම් අපි මෙවැනි වැඩසටහන් වලින් ඔබට නාලිකාවට ස්තුති කරන්න ඕනේ. ඇත්තට මේ වගේ අවස්ථාවක් උදා කරලා තිබුණාට මේ අදහස සමාජගත කරන්න. මේවා රැකුනේ නැත්නම් අපිට අවුරුද්දක් නැහැ. අපේ කමක් නැහැ. අපේ කියන අනන්‍යතාවයක් නැහැ. එහෙම නේද මෙතුමනි? සන්තකෙම. ගානි මහත්මයා දැන් මෙතුමා කිව්වා මල් ටික කඩාගෙන අපි ඒ පුණ්‍ය කාලේ පන්සලට යද්දී ඒ කඩන මලක් බිමට වැටුනොත් ඒක හොදලා ඒ ක්‍රියාවලිය සිද්ධ කරලා හිතේ පුදුමාකාර භක්තියකින් තමයි මේ දේවල් කරන්නේ. අපි කාට හරි ගිහලා වඳිද්දී ඒ ආශිර්වාදය ලබා ගත්තාම අපේ හිතට පුදුම සතුටක්. මේ දේවල් රැකගන්න ඔබතුමා මොන වගේ දේවල් කරන්නේ? ඔව් දැන් මල කඩනකොටම චිත්ත ශාන්තිය ඇති වෙනවා. මලක් කඩනකොටම බොහොම ශාන්තිවත්ව තමයි කඩන්නේ අපි. පන්සල් යන්න කලින් පහන පත්තු කරන්නේ හරි ඉවසීමෙන් හරි කරුණාවෙන්. ඒ පහන පත්තු කරනකොට අපේ චිත්තය ඒකාත්මික වෙනවා පහනේ දැල්ලත් එක්ක. පහන් ආලෝකය වගේ. ඒ වගේම ඊටාම වැදගත්ම සාධකය තමයි දකුණු ආසියාතික රටවල් වල විශේෂයෙන්ම අපේ රටේ තියෙන අපි වැඩිහිටියන්ට වන්දනාමාන කරනවා. සකල විද තරහ මරහ ද්වේෂය යම් ප්‍රමාණයකට තිබුණත් ඒක අර පසඟ පිහිටුවා වැන්දහම බාගෙට තුන් කාලෙට නෙවෙයි. දැන් අද බොහෝ දෙනා පුරුදු වෙලා තියෙනවා බාගෙට හෝ තුන් කාලෙට තමයි වඳින්නේ. පසඟ පිහිටුවා වැන්දහම කෙනෙකුට අපි කොයිතරම් ප්‍රශ්න ඇති වුණත් ඒ අවුරුද්ද තුල ලොකු අපිට ඇති වෙනවා චිත්ත වැඳුම ලබන්නාට ඇති වෙනවා චිත්ත ශාන්තියක්. ඒ වගේම ඒ වඳින ලද තැනත්තාටත් ඇති වෙනවා ලොකු පහන් භාවයක්. දැන් අපි දැකලා තියෙන තනතුරෙන් ඉතා ඉහළ ගියපු අය උගක් වෙලාට ওই ඉහළටම ගියපු අය හරිම සුන්දරව ඒ වන්දනාමාන කරන ගුරුවරුන්ට. එහෙම ඉතින් ඒ ගුරුවරු සමහරව අඬනවා. කඳුළු වෙනවා. මොකද ඒ මොන කඳුළු දෙන්නේ? දුක්ඛ කඳුළු නෙවෙයි. වියෝ කඳුළු නෙවෙයි. සතුටු කඳුළු. සතුටු කඳුළු ගලාගෙන එන්නේ. හදවතින්ම ආශිර්වාද කරන ඔය වන්දනය කරපු තැනත්තාට මේ ආශිර්වාදේ හරි වැදගත්. බ්ලෙසිංස් කියලා කියන්නේ ඊටාම වැදගත් දේ තමයි මානවයා ලැබිය යුතු හැම කණ්ඩායමකගේම ආශිර්වාදය. සතුන්ගේ ආශිර්වාදය, මානව ආශිර්වාදය, ගහකොළේ ආශිර්වාදය, විශ්වයේ ඉරේ හඳේ ආශිර්වාදය. ඔය සිරි දිතිමති තේජෝ ජයසිද්ධි මහිද්දි කියලා ජයපිරිතෙත් තියෙනවනේ. ආකාශ පබ්බත වනභූමි තටා ගංගා. මේවා ආශිර්වාදය ගන්න ඕන. මේ ආශිර්වාදය ගන්න නම් ඒවට පෙරලා කෘතවේදී වෙන්න ඕන. දැන් මේක එකතකින් මේ මංගල්‍යය සූර්ය මංගල්‍යය. සූර්යා කෙරේ කෘතවේදී වෙනවා. සූර්යානේ ප්‍රභා සංශ්ලේෂණය කළා ප්‍රභාව මගින් නිෂ්පාදනය කළා අපිට ආහාර දෙන්නේ මොන රටක මොන ජාතියක වුණත්. ඒකට අපි සූර්යාට කෘතවේදී වෙනවා.
ඒකයි ඇත්තට. සූර්යාට කෘතවේදී වගේම හිරු සඳු වගේ තාරකා වගේ ඉන්න වැඩිහිටියන්ට අපි වන්දනාමාන කරනවා. වන්දනාමාන කරාම ඒගොල්ලන්ගේ හිතේ පොඩි කුහුලක් තිබුණත්, පොඩි අක්‍රමිකතාවයක් තිබුණත්, නොපහන් භාවයක් තිබුණත් ඒක පහන් වෙලා ඔවුන් ආශිර්වාද කරනවා. ලෝකේ අතිවිශිෂ්ට ප්‍රභාවත් මිනිස්සු හිටියානම්, අතිවිශිෂ්ට ප්‍රභාවත් ආයතන තිබුණා නම්, අතිවිශිෂ්ට ප්‍රභාවත් ජන ප්‍රජාවන් හිටියානම් ඒ හැම දිනම ආශිර්වාදලත් ජාතීන්, ආශිර්වාදලත් ආයතන. දැන් මේ ශ්‍රී ලංකාවේ ගත්තත් නම් කියන්න ඕනේ වැඩියම ජනතා ආශිර්වාදයට ලත් ව්‍යාපාර දිනෙන් දින දියුණු වෙනවා. නොඅනුමානව දියුණු වෙනවා. නිතරම ආශිර්වාදයේ නිහතමානීව ගන්න මිනිස්සු ප්‍රභාවත් වෙලා සිහසුනටමපත් වෙනවා. දැකලා තියෙනවනේ. ඒක නිසා නිතරම ওই හුඟක් විශිෂ්ට මිනිස්සු, ගුණ සම්පන්න මිනිස්සු දිහා බැලුවොත්, ඔවුන් ගැන බැලුවොත් මේ වගේ කාලෙට හොය ගිහිල්ලා ගුරුවරුන්ට වඳිනවා. Tamanට වඩා සමහරවිට නූගත් අය. නමුත් අතපොත් තියපු අය. Tamanගේ අම්මලා තාත්තලා හොයාගෙන යනවා. ඒ ආශිර්වාදයේ නොඅනුමානව, විශ්වයේ මහා ආශිර්වාදයේ නොඅනුමානව මේ උදවිය ලබා ගන්න. ඕක තමයි කරගන්න ඕනේ මේ කාලෙට. ඔව් අද දවසේ වැඩසටහන මෙහෙවන මමත් වෙනම තැනකට ඔබ දෙවල එක්කයි යනවා. අපි අපේ ජීවිතවල ආපස්සට හැරිලා බලද්දී අපි කරපු හොඳ නරක තියෙනවා. නරක දේවල් හරහා තවත් අපි නරක දේවල් කරනවා නම් අපි යන්නේ කොතනටද? ඉතින් අලුත් අවුරුද්දක් උදා වෙනවා. කෙටියෙන්ම ඔබතුමාලා අර පෙරහැර දිහා බලන් ඉන්න අය විදිහට කියන්නකෝ අලුත් අවුරුද්දේ අපේ වර්තමාන සමාජෙට මොන වගේ දෙයක්ද කියන්නේ? ඇත්තටම කියන්නේ තියෙන්නේ මෙතුමා මතක් කළා මහත්මා ගාන්ධි ගැන. මහත්මා ගාන්ධි තව ලොකු ප්‍රකාශයක් කළා තියෙනවා. මොකද්ද? මිනිසාගේ සාර්ථකත්වයේ වළක්වන්නේ මිනිසාගේ సంతානය තුල මතුවෙන සිතුවිලි කියලා. එතුමා ප්‍රකාශ කළා තියෙනවා මේ සිතුවිලි යදම් වලට සමාන කළා තියෙනවා. මේ සිතුවිලි නැමැති, මේ ඍණාත්මක සිතුවිලි නැමැති, මේ නරක දුෂ්ට සිතුවිලි නැමැති යදම් සිඳමිඳ දාන තුරු ඔබට සාර්ථකත්වයක් නැහැ. ඒ යදම් ඔබ තුල තියෙන තාක් කල් මෙතුමා සඳහන් කර විදිහට ආශිර්වාද කරන්න බෑ. අපි පරණ අවුරුද්දට අපේ සමහර ප්‍රදේශවල සිටිනවා තියෙනවා පරණ අවුරුද්දට ගිහිල්ලා තරහ වෙලා හිටපු නෑදෑයින්ට කියනවා මෙන්න අලුත් අවුරුද්දට අපි එනවා කියලා සංනිවේදනය කරනවා. නැත්තම් දුරකථනින් කතා කරලා කියනවා. ඒ කියන්නේ එක විදියට පෑහෙනවා කියන එක. ඒ නිසා සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ පරණ කෝන්තර සියලු දේ නැති කරගෙන අලුත් ජීවිතයක්, අලුත් එළඹුමක්, පටන් ගැනීමක් තියෙන එකම අපේ සංස්කෘතික උත්සවය හැටියට තමයි මම සඳහන් කරන්නේ. ගානිමත් ඔබතුමාගේ අදහසත් අපිට කියන්න කෙටියෙන්. මම සඳහන් කරන්නම් අර ශ්‍රේෂ්ඨ අබ්දුල් කලාම් තුමාගේම කියමනකින්. එතුමා නිතර මේකෙන් ආශිර්වාද කරන මේ කියමනෙන් සංස්කෘත ශ්ලෝකයෙන් අමතක කරන්න එපා. එතුමා යෝනකෙක් වුණාට භගවත් ගීතාව, හින්දුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය භගවත් ගීතාව කටපාඩම් කෙනෙක් තමයි ශ්‍රේෂ්ඨ අබ්දුල් කලාම්. එතුමා නිතරම තමන් අමතන සාකච්ඡා මණ්ඩපවලදී, හමුවීම් වලදී සමුගන්නා විට මෙන්න මේ විදිහට ප්‍රාර්ථනා කරනවා. ශිවාච සුන්දරාච භවතු තේ ජීවන යාත්‍රා. තේරුම කියන්න ඔබගේ ජීවන යාත්‍රාව සුවසේද සුන්දරවද ගමනාන්තයටම ළඟා වේවා. ඕක අපේ ප්‍රාර්ථනය. මේ සභාවේ ඉන්න අයටත් විතරක් නෙවෙයි, ප්‍රේක්ෂකාගාරයේ අපේ සියලුම අපේ සද්භාවික හිතවතුන්ට, හිතවතියන්ට, අපේ සහෝදර සහෝදරීන්ට අපි ප්‍රාර්ථනා කරන සුබ සුන්දර ශ්‍රී සෞභාග්‍යයෙන් අනෝන සුබ අලුත් අවුරුද්දක් වගේම ශිවාච සුන්දරාච භවතු තේ ජීවන යාත්‍රාව, ඔබගේ ජීවන යාත්‍රාව සුවසේද සුන්දරවද ගමනාන්තයටම ළඟා වේවා. ඔක්තම ප්‍රාර්ථනායි. අද දවසේ අපිට ලැබිලා තියෙන කාල වේලාව ඉවරලා යද්දී ඔබ දෙපළට බොහොමත්ම ස්තුතියි. හිරු ටීවී බලන හිරුගේ හදවත වගේ අලුත් අවුරුද්ද සමරන්න ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මේ වගේ කතා බහකින් ආදර්ශයක් ලබා දෙන්න අපිත් සම සම්බන්ධ වුණාට ආයුබෝවන් කියලා ඔබ දෙපළට සමුදෙන ගාම අපි ආය හම්බ වෙන්නේ වින්දනී උදෑසනින් අලුත් අවුරුද්දට පස්සේ ඔබ අලුත් වෙන්න සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන ගාම හිරු ටීවී සමගින් රැඳී සිටින ආරාධනාවේ මේ වැඩසටහනෙන් සමුගන්නවා.